සජිත් ඔන්න ඔයාව මේ පොස් කරා. හරි 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 නම හරි හරි. හරි ඩොකියුමන්ට් එක පේනවා. ඔව් ඒක අර සයිඩ් එක අයින් කරගන්න යන්නේ මම. හරි. 44 දිනක් ඉන්නවා අපි පටන් ගමු නේද එහෙමන? තව විනාඩි 5ක් විතර තියෙනවා. ඔව් එහෙනම් ඒ පහ ඉමු. විමු. ඔව්. hello.
පුතාට වතුරයක් ගේන්න මට නැතත් කමන්නේ. දේශනේ මේ සම්මන්ත්‍රණය වගේ අපි මේ කතා කරන්නේ පුනරීක්ෂණ තත්වයක්. ඒ කියන්නේ මේ කලින් කතා කරපුවා නැවත සීකඳවීමක් කරන්න. ඊට ප්‍රථම මම කැමති මෙහි අරමුණ පැහැදිලි කරොත් මූලික වශයෙන් මෙතන කණ්ඩායම් කිහිපයකට අයිති ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්නවා, විද්‍යාර්ථීන් ඉන්නවා. හේතු වෙන්නේ 22 වෙනි කණ්ඩායමට තමයි අපි නියමිත පරිදි මේ අවුරුද්දේ දේශන පැවැත්වුවේ. අපිට ප්‍රායෝගික වශයෙන් විශ්වවිද්‍යාලයේ භූමියට ගෙන්නලා කරන්න හම්බුනේ සති 6යි දේශන 6ක් තමයි කරේ. ඒ දේශන 20න් දේශන 14ක්ම අපිට විශ්වවිද්‍යාලයේ භූමියට එන්නේ නැතුව මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි අපිට සිද්ධ කරන්න උනේ. ඒක නිසාම වෙනදාට වැඩිය පාඨමාලාවේ තත්ත්වය යම් යම් වෙනස් වීම් ගණනාවකට තුඩු දුන්නා. වෙනදා ප්‍රතිඵල නිකුත් කරපු කණ්ඩායම් වල මේ විෂය පිළිබඳව නැවත විභාගයට පෙනී හිටන කට්ටිය, ඒ වගේම වෛද්‍ය හේතුන් මත විභාගේ නොලියපු අය, ඒ වගේ විවිධ අය දේශනවල සහභාගී වෙලා ඒගොල්ලෝ අලුත් කණ්ඩායමත් එක්ක දැනුම බෙදා හදා ගැනීමක්, අලුත් දැනුම එකතු කර ගැනීමක් මීට පෙර සිද්ධ වුණා. නමුත් මේ 22 වෙනි කණ්ඩායමට ඔන්ලයින් දේශන පැවැත්වීම නිසා 21 වෙනි කණ්ඩායම හෝ ඊට පෙර කණ්ඩායම් වලට එකතු වීමට තිබිච්ච අවස්ථාව අහිමි වුණා. ඒක මේ අපේ PGLMS තාක්ෂණය ඔස්සේ ඕගොල්ලන්ගේ ලියාපදිංචි අංක යටතේ ලබා දීපු පහසුකම් නිසාම ඒ දේ අපහසු වුණා. නමුත් අපි යම් අයට උපදෙස් දුන්නා ඒ අදාළ පාර්ශ්වයන් එක්ක එකතු වෙලා ඒ ටික කරගන්න කියලා. කෙසෝ වේවා අපේ අංශ ප්‍රධානතුමා මහාචාර්ය නවරත්න යෝජනාවක් කරා අපි මේ කණ්ඩායම් දෙකටම සාධාරණයක් ඉෂ්ට කරන්න අපි ඔන්ලයින් උගන්වපු නිසා නැවත පුනරීක්ෂණයක් වගේ පොඩි මඟ පෙන්වීමක් කරොත් හොඳයි නේද කියලා. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපේ අභ්‍යන්තර දේශකයෝ 3 දෙනෙක් මේකට සහභාගී වුණා. මමත්, මහාචාර්ය සේමසිංහත්, මහාචාර්ය සීතා බණ්ඩාරත්. ඉතින් මේ අපි 3 දෙනා එක වරුවක් දාගෙන මේ පිළිබඳව කතා කරමු කියලා අපි එකඟතාවයකට ආවා. මහාචාර්යතුමාගේ අදහසට ඒ යෝජනාවට අනුගත වෙමින්. ඉතින් පළමුවෙන්ම මේක නිසා මේ 2-3 පැය කාලය තුලදී මම කතා කරන්න බලාපොරොත්තු වුණා. ඊට හේතුනේ මේ පර්යේෂණ ආර්ථික විද්‍යාව සඳහා පර්යේෂණ ක්‍රමවේදය කියන දේශනය ඕගොල්ලන්ට ආරම්භ කරෙත් මමයි. මේ ආර්ථික විද්‍යාව මේ පාඩම පශ්චාත් උපාධි පාඨමාලාවේ මම තමයි ඉස්සෙල්ලාම ආරම්භ කරේ. ඒකත් එක හේතුවක්. ඊළඟ මේ පර්යේෂණ ක්‍රමවේදයේ මූලික ඓතිහාසික තොරතුරු සම්බන්ධයෙන් කතා කරෙත් මම. ඒක නිසා සෑමදාම මම තමයි මේ දේශන ටික පැවැත්වුවේ. මම ඒ නිසා මුලින් දේශනය කරන්න තීන්දුවක් ගත්තා. ඒකම ඕගොල්ලන්ට මේ ප්‍රායෝගික ඇසයින්මන්ට් එකක් දීලා තියෙනවා. පැවරුමක් දීලා තිනේ. මේ පැවරුම මම අනිත් අයත් එක්කත් සාකච්ඡා කරලා තමයි පළවෙනි පැවරුම දුන්නේ. ඊට පස්සේ දෙවෙනි පැවරුමත් අනිත් අයත් එක්ක සාකච්ඡා කරලා දුන්නේ. පළවෙනි පැවරුම මම තමයි බාරකාරයා හැටියට කටයුතු කරේ. නමුත් දෙවෙනි පැවරුම එහෙම එක බාරකාරීත්වයක් යටතේ නෙමෙයි. සියලු දෙනාත්ම මඟ පෙන්වීමක් යටතේ තමයි ඒක ඉදිරිපත් කරේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් ඔයාලට මොනවා හරි තියෙනවනම් අහන්නත් ඉඩකඩ තියෙනවා දේශනේ යන අතරතුරේදීම. ඒක තමයි මම මේ විනාඩිය දෙකකට කලින් කතා කරේ මේ පණිවිඩය කියලාම පටන් ගන්න ඕන කියලා. හැබැයි මගේ දේශනේ 22 වෙනි කණ්ඩායම හෝ වේවා ඊට පෙර කණ්ඩායම හෝ වේවා කියලා වෙනසක් නැහැ. මේ විෂය නිර්දේශයේ මට පවරලා තිබිච්ච මගේ රාජකාරියට අයිති කොටස සෑමදාම ඒකාකාරී බවක් තිබිච්ච නිසා ඒක සංගතව මම කරා. 22 වෙනි කණ්ඩායමන කරපු දේවල්ම තමයි ඊට පෙර කණ්ඩායම වලත් කරලා තියෙන. ඒක නිසා ඒ අය අමුතු කුකුසක් ඇති කරගන්න ඕනේ අලුත් දේවල් කතා කරලා තියෙනවද ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපීමේදී අලුත් ප්‍රශ්න එයිද හරි මේ කියලා නැහැ. අපේ මේ ආර්ථික විද්‍යාව සඳහා පර්යේෂණ ක්‍රමවේදය කියන එකේ විෂය නිර්දේශය වෙනස් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේක මේ සිද්ධාන්තමය තත්ත්වයන් බොහෝ තියෙන්නේ කියන්නේ නිශ්චිත කරුණු තියෙන්නේ බොහෝ වෙලාවට. එම නිසාම ඒක පිළිබඳ ලොකු වෙනස් වීමක් නැහැ. අර පුනර් පරීක්ෂණයට ඉන්න කට්ටිය නැත්නම් නැවත පෙනී හිටන කට්ටියට ඒක තුලින් ඒගොල්ලෝ මන්දෝත්සාහී වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කිසියම් සැකයක්
කුකුසක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කණ්ඩායමේ අයිති කණ්ඩියේ 22 වෙනි කණ්ඩායමේ කට්ටියටත් මම කියන්නේ මේක මේ ඔන්ලයින් කරයි කියලා අපේ විභාග ක්‍රමවේදයේ වෙනසක් සිදු වුණේ නැහැ. ඕගොල්ලන්ට ලැබෙන මාසේ 28 වෙනි දින ඉඳලා විභාගේ පටන් ගන්නවා. ඒ සති 6ක් සතියකට එක ප්‍රශ්න පත්‍රයේ බැගින් පවත්වනවා. සති 6කින් අපි විභාගය අවසන් කරනවා. ඒක මෙහි විශ්වවිද්‍යාලයේ භූමියට ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ තුලදී තමයි සුපුරුදු පරිදි පෙනී හිටින විභාග ක්‍රමයක් යටතේ. ඉතින් ඒකට සූදානම් වෙන්න. ඒ සූදානමේ අවශ්‍යතාවයක් සඳහා පදනම් කරගෙන තමයි මේ දේශනය කරන්න පදනම් කරගත්තේ. දේශනයක් නෙමෙයි, ඇත්තටම නැවත සී කැඳවීමක් මතක් කිරීමක් කරන්න. ඒක නිසා මම ඒ තැනට යනවා. ඔගොල්ලෝ සියලු දෙනාටම මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවකදී කතා කරන්න අවස්ථාව තියෙනවා. මම ඔයාලට ඒ අවස්ථාව දීලා තමයි මම පටන් ගන්නේ. මේක දේශනයක් නොවන නිසා ඒ වැඩි කාර්යභාරයක් ඕගොල්ලෝ අතට ගන්න, ඕගොල්ලෝ කතා කරන්න, ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු ඒ කියන්නේ අතීත ප්‍රශ්න පත්‍ර වල තියෙච්ච ගැටලු වගේ ඕනම දෙයක් කතා කරගන්න ඉඩකඩ දීලා තමයි මේක කරන්නේ. නැතු මගේ අර ගුරුවරයෙක් හැටියට පන්ති කාමරේ උගන්වපු දේශනෙකට වඩා වෙනස් ආකාරයකට තමයි මේ සී කැඳවීම නැත්තම් නැවත මතක් කිරීම සිද්ධ කරන්නේ. මූලික වශයෙන් සාකච්ඡා කරොත් අපි දන්නවා අපේ විෂය ආරම්භය මම කතා කරා කොයි විදිහටද කියලා. ඒකට මම මගේ පරණ ස්ලයිඩ්ස් ටිකම තමයි ඉදිරිපත් කරන්නේ. හේතු වෙන්නේ මේ තුල කිසියම් මඟ පෙන්වීමක් මටත් ඕගොල්ලන්ටත් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ විෂයේ නිර්වචනයන් දෙකක් මම මුලින්ම ඉදිරිපත් කරා. එකක් 1923 රීච්මන්ඩ් ඇන්ඩ් මෝරි ඉදිරිපත් කරපු නිර්වචනයත්, ඊට අවුරුදු 70කට පස්සේ 2003 දී කොතාරි ඉදිරිපත් කරපු නිර්වචනයත්. මේ ප්‍රසන්ටේෂන් එක අප්ලෝඩ් කරනවද සිස්ටම් එකට? ඔව් අප්ලෝඩ් කරනවා. හරි සර්, හරි, thank you. හැබැයි ඕගොල්ලෝ එහෙම යන්න එන්න එපා. මොකද මේ අප්ලෝඩ් කරන එක දැන් 3 දෙනෙක් කන්ටිනියුලි කරන ඉඳලා පොඩි අර්බුදකාරී තත්ත්වෙනුත් තියෙනවා. ඒ කියන්නේ වෙනද වගේ එක්කෙනෙක් කරලා අප්ලෝඩ් කරන එක නෙමෙයිනේ තියෙන්නේ. මගේ පැය වෙනකොට තව කෙනෙක්, ඒ පැය වෙන තව කෙනෙක්, එහෙම ක්‍රමයක් මේ හදලා තියෙන්නේ. මහාචාර්යතුමා ඒකට අනුගත වෙලා ඕගොල්ලෝ මේකත් එක්ක යාව ජීවේ ඉන්න ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් මේ නිර්වචන දෙක දෙහා බලපුවම පේනවා අපේ විෂය අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව සඳහා පර්යේෂණ ක්‍රමවේදය කියන පැත්තට හරව ගන්නවා නම් මේ පොදු නිර්වචනයෙන් තව ටිකක් ඔබට යා යුතුයි කියන එක. මේ තියෙන පර්යේෂණ ක්‍රමවේදයට අදාළ නිර්වචනයක්. නමුත් අපේ විෂය ආර්ථික විද්‍යාව වන නිසා ආර්ථික විද්‍යාව සඳහා පර්යේෂණ ක්‍රමවේදය තමයි අපි ඉගෙන ගන්නෙ. අපේ විෂය වෙන්නේ බොහෝ අය මේකට රිසර්ච් පේපර් එක කියලා කියනවා. රිසර්ච් පේපර් එකක් නෙමෙයි දරුවනේ. මගේ රිසර්ච් එක කියනවා. ඒ වගේ විවිධ වැරදි නම් වලින් කතා කරනවා. මේකට පර්යේෂණ ක්‍රමවේදය, රිසර්ච් මෙතඩොලොජි for economics. ඉතින් ඒක නිසා ඒව නිවැරදිව තියාගන්න. එහෙම නැත්නම් ඔයාලගේ ඒ මඟ පෙන්වීම නිවැරදිව සිද්ධ නොවෙන්න පුළුවන්. මේ ආරම්භය අපි කතා කරා හුඟක් ඈත අතීතයක ඉඳලා ආවේ කියලා. මම එකින් එක ඩීටේල්ස් වශයෙන් කතා කරන්නේ මේ ඓතිහාසික විකාශයට වැදගත් ප්‍රශ්න කෙනෙක්. මොකද අපේ විෂය සමගාමීව අපේ විෂය ගැඹුරින් ඉගෙන ගන්න නම් ඒ විෂයට සමගාමීව තමයි මේ ගමන් මඟ ඇවිල්ලා තියෙන්නේ. ඒක සංසන්දනය කරලා බලීමට තමයි මම මේ ඓතිහාසික කතාවල් එක ගත්තේ. ආර්ථික විද්‍යාව ගුරුකුලයේ ආර්ථික චින්තනයට ඕගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ ආර්ථික විද්‍යාව ගුරුකුලයේ දේශපාලනික ආර්ථික විද්‍යාව තුලින් ආරම්භ වෙලා ජෙරම් බෙන්තම්ලගේ කෞටල්‍ය යුගයෙන් ආරම්භ වෙලා වර්තමානයේ දක්වා ආපු ගමන් මගට සමගාමීව පර්යේෂණ ක්‍රමවේදය මේ ඔය ගෙවල් වල කට්ටිය කෑකෝ ගහන එක නවත්තලා දාන්න. දරුවෝ කෑ ගහනවාම තව අය කෑ ගහනවා, වතුර ඉල්ලනවා රේ මේ ඒතකොට අනිත් අයට ඩිස්ටර්බ් වෙනවනේ. මම ඕන අංකෙත් එක්කම කියන්නම් කවුද මේ කතා කරන්නේ කියලා. එහෙම කරන්න එපා. හරි නේද? එතකොට අපිට මේ ආර්ථික විද්‍යාව විෂයත් එක්ක සමගාමීව පර්යේෂණ ක්‍රමවේදයේ ඒ ගමන් මඟ තමයි මේකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් උනේ. ඒක තමයි ඓතිහාසික විකාශය තුලින් අපි කතා කරේ. තමයි ලෙක්චර් එකකින් ඉවරලා ගන්න. එතකොට අපිට පේනවා 16 වෙනි 17 වෙනි සතවර්ෂවල යුරෝපයේ ඇතිවෙච්ච නව පුනරුදය විද්‍යාත්මක පුනරුදයට සමගාමීව පර්යේෂණ ක්‍රමවේදයේ විශාල පෙරලියක් ප්‍රගමනයක් සිදු වුණායි කියලා අපි කතා කරා. ඒ සම්බන්ධයෙන් දේශපාලන විද්‍යාවට අදාළව අපේ විෂයට අදාළව කතා කරපු කරුණු දෙහා බලනකොට නිව්ටන්, ෆ්‍රැන්සිස් බේකන්ලා වගේ අයගේ අදහස් ඊටාම කැපී පෙනෙන විප්ලවීය තත්ත්වයකටපත් වුණා. ඒක නිසා ඒ වගේ දේවල් අපි කතා කරා.
ජනතාව තුළ සත්‍ය සහ විශ්වාසය ඉතික් තිබිච්ච මිත්‍යා මත ඉවත් කරලා හරි දේ මොකද්ද කියලා විද්‍යාත්මකව සිතන්න පටන් ගැනීමේ යුගයක් හැටියට තමයි මේ යුගය දකින්නේ. ඒ යුග පෙරලියත් සමග තමයි පර්යේෂණ ක්‍රමවේදයේ වටිනාකම විද්‍යාර්ථීන් අතර නැත්නම් ලෝකයේ තුල නව ප්‍රබෝධයක් ඇති වෙන්නේ. එහි ක්‍රියාකාරී පුද්ගලයන් හැටියට අපි සැලකුව ඔය කම්කරු ජනතාව පිළිබඳව අධ්‍යයනය කරපු ප්‍රංශ ජාතික ලීප්ලේ වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය වගේ ආර්ථික විද්‍යා චින්තනයන් එක්ක සම්බන්ධ වෙලා බූට්ස් වගේ නෝවිද්‍යානු කලාපය තුල ඒ පර්යේෂණ ක්‍රමවේදයේ නම මුහුණුවරක් ඉදිරිපත් කරපු අය පිළිබඳව අපි යම් යම් අදහස් සාකච්ඡා කළා. ඒ වගේම ඔගස්ටස් කොමිටේ ප්‍රත්‍යක්ෂතා දර්ශනය නැත්නම් පොසිටිව් ෆිලොසොෆි මේ එතෙක් තිබිච්චි අදහස් වලට නව්‍යතාවය නැති කරපු පුද්ගලයෝ හැටියට තමයි මේගොල්ලෝ හඳුනාගත්තේ. ඒ සඳහා බලන්න කියලා අපේ පාඨ ග්‍රන්ථය අපි ඉදිරිපත් කරා නේද? සැරන්ටෝ කොස්ගේ සෝෂල් රිසර්ච් කෘතිය බලන්න කියලා. ඒ වගේම ඔයාලට මම කිව්වා හුඟක් ඔයාලට වෙබ්සයිට් වල තියෙනවා මේක හොයලා බලන්න කියලා. මම හුඟක් මාත් එක්ක මං හිතන්නේ 100කට ආසන්න ප්‍රමාණයක් මේ ශිෂ්‍යෝ කතා කරා පහුගිය කාලේ ওই පර්යේෂණ පත්‍රිකා පිළිබඳ ඇසයින්මන්ට් එකකට දාලා මේ හැම අයටම මම උපදෙස් දීපු දෙයක් තමයි ඉන්ටර්නෙට් ගිහිල්ලා Yahoo Google වගේ ඒවට ගිහිල්ලා අපේ විෂයට අදාළව තියෙන දේවල් ඔයාලා බලලා පරීක්ෂා කරන්න. ඒතකොට ඔය ගැටලු හුඟක් විසඳෙනවා කියලා. නැතුව මේ දේශනාවකට මේ අපි දෙන සටහනකට අපි දීපු එකට විතරක් කොටු වෙන්න එපයි කියලා. එහෙම කරලා විභාග සමත් වෙන්න බැරි නිසා තමයි ඒ අදහස් දුන්නේ. බොහෝ අය ඒක පිළි අරගෙන යහපත්ව කරන බවක් ඒගොල්ලෝ දෙවෙනි තුන්වෙනි වාර කතා කරනකොට මට හැඟී ගියා. මම ඒක ගැන ඇත්තටම සන්තෝෂයි. ඒගොල්ලෝ තමන්ගේ අධ්‍යයන කටයුතු අර සුව අපි කියන මේ self studies වලට මූලිකත්වයක් දීලා පන්ති කාමරේ නැත්නම් ඔන්ලයින් දැනුමට ඔබට ගිහිල්ලා දැනුම ගවේෂණය කිරීමක් සොයා බැලීමක් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ඇමරිකාව සොයා ගැනීම ඇමරිකාව තුළ ඇතිවෙච්ච යුග පෙරලියත් සමගම මුද්‍රිත ශාස්ත්‍රයේ ඇතිවෙච්ච පරිණාමය සමග පර්යේෂණ ශාස්ත්‍රයේ නව පිටුවක් ආරම්භ වුණා කියන එක තමයි විශ්වවිද්‍යාල ගුරුකුල තුල මේ ඥාන ගවේෂණය සඳහා විශාල වටිනාකමක් ලෝකේ ඇති වෙන්න පටන් ගත්තේ මේ සංවේදන විප්ලවය සමගම communication revolution. ඉතින් ඒක නිසා අපිට මේ පිළිබඳව අපි සාකච්ඡා කරා. මම මේ ඓතිහාසික ගත කතාවක් මේ ඓතිහාසික ගත තොරතුරු නැතිව අපිට ඊළඟ පියවරට යන්න බෑ. ගියක් හදනවා නම් හොඳ අත්විවරමක් තියෙන්න ඕනේ. එහෙනම් පර්යේෂණ ක්‍රමවේද ඉගෙන ගන්න හොඳ අත්විවරමක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ අතීත තොරතුරු කතා කරේ. දැන් අපිට තියෙන්නේ gadol බැඳලා ජනෙල් උළුහෝ තියලා වහලා ගහලා තින්ත ගහලා කර්ටන් දාලා බඩු මුඩු තියලා ගේ හදන්න. හොඳ අත්විවරමක් දාගත්තායින් පස්සේ හැබැයි හොඳ අත්විවරමක් දාගත්තේ නැත්නම් ගේ ගිලා බහින්න පුළුවන්, කඩා වැටෙන්න පුළුවන්, උලකට පෙරලෙන්න පුළුවන්. ඒක තමයි ඕගොල්ලන්ට අපි කිව්වේ හොඳ අත්විවරමක් දාගන්න කියලා මුල් අවස්ථාවේදීම. ඊළඟට අපි කතා කරා පර්යේෂණ ක්‍රමවේදය තුල පොදු පිළිගැනීමක් ඇති වෙන්න අපේ විෂය ප්‍රධාන කොටස් දෙකයි. පර්යේෂණ ක්‍රමවේදයට අපි කිව්වා ස්වභාවික විද්‍යාවන් සහ සමාජීය විද්‍යාවන් වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අපි ඉන්නේ මේ සමාජීය විද්‍යා විෂයන් යටතේ ආර්ථික විද්‍යා විෂය තියෙන නිසා එතකොට අපිට මේකට විද්‍යාත්මක පදනමක් දීමේ කාර්යභාරය සඳහා අපි තෝරගත්තේ එතෙක් විද්‍යාත්මක නැත්නම් අර ස්වභාවික විද්‍යාවන් නැත්නම් ශුද්ධ විද්‍යාවන් වල තිබෙන න්‍යායාත්මක සත්‍යතාවයන් අපේ විෂයන් තුළට කෙසේද රැගෙන එන්නේ කියන එක ගොඩනැගීම සඳහා තමයි විද්‍යාත්මක ක්‍රමවේදය අපි යොදාගත්තේ. අපි කිව්වා උද්ගාමී සහ නිගාමී ක්‍රමවේදයන් දෙකක් තියෙනවා කියලා. නිගමනාත්මක ක්‍රමවේදය කිව්වා නිගාමී ක්‍රමවේදයට. උද්ගාමී ක්‍රමවේදය කිව්වා ක්ෂේත්‍රයෙන් ගිහිල්ලා ප්‍රායෝගික තොරතුරු අරගෙන කතා කිරීම. මෙව එකිනෙක අපි වෙන වෙනම කතා කරා. කුමක්ද උද්ගාමී ක්‍රමවේදය? කුමක්ද නිගාමී ක්‍රමවේදය කියලා. අවසානයේදී අපි කිව්වා පොදු තත්ත්වයක ඉඳලා විශේෂිත තත්ත්වයක් දක්වා ගමන් කිරීම අපි නිගාමී ක්‍රමවේදය හැටියටත් විශේෂිත තත්ත්වයක සිට පොදු තත්ත්වයක් දක්වා ගමන් කිරීම උද්ගාමී ක්‍රමවේදය හැටියටත්. එතකොට ඒ යටතේ අපිට පුළුවන් වෙනවා කියලා කිව්වා පර්යේෂණ කිරීමේදී අර ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පර්යේෂණ අතර සකස් කිරීමේදී කෙසේද මේ අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ කියලා මේ වගේ දේවල් අපි කතා කරා. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමවේදයට අපි බලාපොරොත්තු වෙන්නේ. සමාජ විද්‍යාඥයෝ සමාජීය විද්‍යා විෂයන් ඉගෙන ගන්න අයට තමයි අපි සමාජ විද්‍යාඥයෝ කියන්නේ. ඒ අයට අවශ්‍ය කරන නිර්වද්‍යතාවයන් ලබා දෙන්න මහඟු පිටුවහලක් ලබා ගැනීම හැකියාව ලැබුණ විද්‍යාත්මක ක්‍රමවේදය තුළ එතෙක් ස්වභාවික විද්‍යාවන් ශුද්ධ විද්‍යාවන් වල තිබිච්ච විග්‍රහාත්මක උපකරණ විශ්ලේෂණ උපකරණ මේ මෙවලම්
මේ සමාජීය විද්‍යා විෂයන් තුල භාවිතය පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ආර්ථික විද්‍යා විෂයත් සංඛ්‍යානීය විෂයත් ගණිතීය විෂයත් එකතු වෙලා ආර්ථික මිතිය වගේ විෂයක් ගොඩනැගුණා. නැත්නම් ඉකොනොමෙට්‍රික්ස් කියන විෂය ගොඩනැගුණායි කියලා කිව්වා. ඒ තුල අපි නව ආකෘතීන් ගොඩනගා ගන්න. නව ආකෘතීන් පර්යේෂණ ආකෘතීන් ගොඩනගා ගැනීමේ හැකියාවක් ලැබුණා. අපි කිව්වා නීර්ණ ආකෘති සහ ආනුමාන ආකෘති කියලා ආකෘති දෙවර්ගයකට බෙදා ගන්න පුළුවන් කියලා. නිශ්චිත වශයෙන් කිව හැකි සහ නිශ්චිත වශයෙන් කිව නොහැකි. exact model and stochastic model කියලා. එතකොට ඒ යටතේ අපේ විෂය තවදුරටත් පුළුල් වෙන්න ගත්ත පර්යේෂණ ශාස්ත්‍රයේ ඔස්සේ. ඒක අපිට වැදගත්කමක් ගත්තා අපේ කටයුතු සාර්ථක කරගන්න. ඉතින් බොහෝ වෙලාවට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ වල නිරත වන්නන්ට ගණිතය සහ සංඛ්‍යානීය ජ්‍යාමිතිය වගේ දේවල් අවශ්‍ය වෙන්නේ ඒක නිසා තමයි. ආර්ථික මිතික ආකෘතීන් අපිට අවශ්‍ය වෙන්නේ ඒකයි. ඒ යටතේ අපේ පර්යේෂණ ඊටාම සාර්ථක ප්‍රතිඵල අරගෙන ලෝකේ පුරා ව්‍යාප්ත කිරීමක් ලෝකේ ප්‍රගමණයට ලෝකේ පිළිගැනීමට ලකුණයි කියන එක අපි එතනදී තහවුරු කරගත්තා. ඊළඟට අපි කතා කරා පර්යේෂණ වර්ගීකරණය කියලා. මේ කිහිපයක් විතරයි දැන් මේ පර්යේෂණ වර්ගීකරණය කියන්නේ තමන්ගේ අධ්‍යයන ස්වභාවයේ ශාස්ත්‍රය සහ ගැටලුවේ ස්වභාවය අනුව අධ්‍යයනය කරන කුමන ශාස්ත්‍රයට දාලා උදාහරණයක් පුරාවිද්‍යා පර්යේෂණයක් කරන්න ඕනේ. දැන් කුෂිකාර්මික පර්යේෂණයක් කරන්න ඕනේ. දැන් පහුගිය කාලේ අපේ වරායේ නැවක් ගිලුණා. ඒකෝඩ පරිසරය සම්බන්ධයෙන් පර්යේෂණයක් කරන්න ඕනේ. ඒක ජෛව ගෝලයේ වෙන්න පුළුවන්. වායු ගෝලයේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ගැන පර්යේෂණ කරද්දී මම මේ නිදර්ශන කිව්වේ ඊට ගැලපෙන්නා වූ සුසු පර්යේෂණ ආකෘති කුමක්ද? වර්ගය කුමක්ද කියලා තෝරගන්න ඕනේ. ඒ යටතේ අපි පර්යේෂණ වර්ගීකරණේ පර්යේෂණ වර්ග ගණනාවක් පිළිබඳ හැඳින්වීම කතා කරලා මේ පිළිබඳව පොතපත කියවලා ගැඹුරින් අධ්‍යයනය කරන්න කියලා මම උපදෙස් දුන්නා. ඒක ඉතා වැදගත්. මොකද තම තමන්ගේ පර්යේෂණ ශාස්ත්‍රයේ පර්යේෂණ ගැටලුව අනුව පොදු ආකෘතියක ඉන්න බෑ. ආවේනික ආකෘතියකට යන්න වෙනවා අපිට. පොදු ආකෘතීන් තුල කතා කරන්න පුළුවන් පර්යේෂණ තියෙනවා, බැරි පර්යේෂණ තියෙනවා. මාතෘකාව අනුව ගැටලුව ස්වභාවය අනුව විෂය අනුව වෙනස් වෙනවා. දැන් කාලසේනි දත්ත තියෙනවා නම් තමයි පැනල් ඩේටා මත තමයි අපිට මේ කාලසේනි විශ්ලේෂණයක් වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හරස්කඩ දත්ත තියෙනවා නම් අපිට කාලසේනි විශ්ලේෂණයක් කරන්න බෑ. මෙන්න මේ වගේ මම මේ නිදර්ශනයක් කිව්වේ. ඒ කියන්නේ අපේ දත්තවල ස්වභාවය, ගැටලුවේ ස්වභාවය, විශේෂ ස්වභාවය අපි විසඳුම් දෙන්න ඕන කුමන ආකාරයේ විසඳුම් කියන එක මත අපේ පර්යේෂණ ආකෘතිය ගොඩනගන්න ඕනේ. ඊට ගැලපෙන්නා වූ පර්යේෂණ ක්‍රමවේදයට ගැලපෙන්නා වූ පර්යේෂණ ආකෘතිය මොකක්ද? පර්යේෂණ මොඩල් එක අපි කියනවා. ඒක මොකක්ද කියලා තීන්දුව ගන්න ඕනේ. ඒක තමයි පර්යේෂණ වර්ගීකරණයටදී අපි කතා කරේ. මේක නිදර්ශන ගණනාවක් කතා කරපුවා නැවස මම කියන්න උත්සාහ කරන්නේ පර්යේෂණ වර්ගීකරණය ඊටම වැදගත්. පර්යේෂකයන්ට Taman වඩාත් සුදුසු වෙන්නේ කුමන පර්යේෂණ ක්‍රමවේදයේ යටතේ කුමන පර්යේෂණයද කළ යුත්තේ කියන එක. ඉතින් මෙතනදී මම ඔයාලට කිව්වා මතකත් ඇති සමහර අය විවේචනය කරනවා එක එක දේවල් කියලා. මොකද ආර්ථික විද්‍යාව විෂයට කියලා පොදු ආකෘතියක් නෙමෙයි වෙන ආකෘතින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. වාණිජ්‍ය විද්‍යාව වෙන්න පුළුවන්, ජෛව විද්‍යාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව වෙන්න ඒ ආකෘතිනුත් අපිට ගන්න පුළුවන් අපේ අවශ්‍යතාවයන් අනුව. එන්නේ ඒ පොදු ආකෘතින් තුල අපේ විශේෂීකරණය ඇතුළත් කර ගැනීම තමයි මෙහින් බලාපොරොත්තු වෙන්නේ අපි. කුමන ආකාරයේ පර්යේෂණයක්ද? ඒක කරන්නේ කොහොමද? දැන් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කිව්වා. පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරද්දී මේ පර්යේෂණ කරන්න යන්නේ නැහැ අපි. දත්ත එකතු කරන්න, සර්වේ කරන්න එහෙම යන්නේ නැහැ. අපිට තියෙන දත්ත ද්විතීයික දත්ත වලින් ඇක්ෂන් රිසර්ච් එකක් වගේ නැත්නම් බේසික් රිසර්ච් එකක් වගේ එකකින් තමයි අපි පර්යේෂණ පත්‍රිකාවක් කරන්නේ. ඉතින් අන්න ඒක තමයි මම කියන්නේ මේ තියරි ටෙස්ට් කරන්න උත්සාහ කරන්නේ නැහැ ඒ වගේ. දැන් එතකොට අපි බලන්න ඕන කුමන ආකාරයකද මේක ඉදිරිපත් කරන්නේ. බොහෝ අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අපි සමීක්ෂණයක් කරන්න ඕනද, දත් එකතු කරන්න ඕනද, ප්‍රශ්නමාලා හදන්න ඕනද, මෙහෙම කරන්න ඕනද කියලා විවිධ විදිහේ ඒ දේවල් අහන්න පටන් ගත්තා. ඒගොල්ලෝ අපේ ගෲප් වල මෙහෙම කියලා තියෙනවා, මේ අය මෙහෙම කියලා තියෙනවා කියලා විවිධ මත ඉදිරිපත් කරා. නමුත් මම දීපු උපදේශය තමයි ඕගොල්ලෝ යන්න ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ආර්ථික විද්‍යාවට දාලා පර්යේෂණ පත්‍රිකා කිහිපයක්. ඒ වගේ තියෙනවා කරපු ආකෘති නෙවුව බලන්න. ඒව කියවන්න නැතුව ඒ දේ කරන්න බෑ කියලා. ඉතින් අන්න ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් මම මේකට තවත් නිදර්ශනයක් කියනවා. දැන් හිලේ මහා ගත්තරු හැටියට සලකන මාටින් වික්‍රමසිංහ ශූරීන් ඉදිරිපත් කරා විස්තරාත්මක පර්යේෂණයක් තමයි තුන්වැනි නවකතා තුලින් කෙරෙන්නේ. මේ විස්තරාත්මක
ඩිස්ක්‍රිප්ටිව් රිසර්ච් කියන එක. ගම්පෙරළිය කලියුගයේ යුගාන්තයේ ඒ ප්‍රදේශයේ සමාජ පැතිකඩක් ඒ සමාජ පරම්පරා විකාශයත් එක්ක සිද්ධ වෙන දේවල් ගැන පර්යේෂණාත්මක කෘතියක් ඒක. හැබැයි ඒක ආර්ථික විද්‍යාවට අදාළ එකක් නෙමෙයි ඒතකොට. හරි නේද? ඒක ඒ සාහිත්‍ය විෂයට සිංහල ඒ විෂයට අදාළ නවකතා ගැන කරන කට්ටිය හොඳ පර්යේෂණ කෘතියක් ඒක. ඒ තුන්නැඳු නවකතා කියලා කියන්නේ. ඒ වගේ තවත් කෙනෙක්ට වෙන එකක් වෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ අපි මේක වියුක්ත කරන්න බෑ අර කට්ටියට මේ කට්ටියට කියලා. මේක තුල තියෙන දේවල් අපි උකහා ගන්න ඕනේ. අපේ විෂයත් එක තමයි අපි මේක බද්ධ කරගන්න ඕන කෙසේද කියන එක. ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් ප්‍රමාණාත්මක ගුණාත්මක පර්යේෂණ කියලා කිව්වා. ගවේෂණාත්මක පර්යේෂණ තියෙනවා අපේ. සහසම්බන්ධතාවයන් තියෙනවා හොයලා පර්යේෂණ තියෙනවා. න්‍යායයන් ගොඩනගෙන පර්යේෂණ තියෙනවා. පවතින න්‍යායන් සත්‍ය අසත්‍යතාවය සොයා බලලා පර්යේෂණ කරන්න පුළුවන්. මෙයාට විවිධ ආකාරයේ පර්යේෂණ ආකෘතින් තියෙනවා අපිට වැදගත් වෙනවා. අපේ පර්යේෂණ ක්‍රියාවලිය ඒවා සියල්ලක්ම අපි අපිට වැදගත් වෙයි කියලා හිතන සියල්ලක්ම අපි කතා කරා. මෙතනින් තමයි අපි කිව්වේ මේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පර්යේෂණ අතර තියෙන සමාන අසමානතා මොනවද කියන තමයි මේකෙන් කතා කරේ. ගුණාත්මක පර්යේෂණ සහ ප්‍රමාණාත්මක පර්යේෂණ quantitative qualitative research කියලා. මේ තියෙන සමාන අසමානතා ආරම්භය කොහෙන්ද අවසානය කොහෙන්ද? පොදු ආකෘතියකින් විශේෂ ආකෘතියකට එනවද? විශේෂ ආකෘතියකින් පොදු ආකෘතියකට එනවද? ඩිඩක්ටිව් ක්‍රමයක්ද ඉන්ඩක්ටිව් ක්‍රමයක්ද? ප්‍රායෝගික තත්ත්වයට එනද න්‍යායාත්මක තත්ත්වයට එනද? මේ දේවල් එක්ක අපිට ඒ සම්බන්ධතාවයෙන් ගොඩනගා ගැනීමේ ඇති හැකියාව. ඒක තමයි මේ පර්යේෂණ කොටස් දෙක පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් කරොත්. ඊළඟට අපි කතා කරපු එකක් තමයි මේ පර්යේෂණයක් කරන්න මේ පර්යේෂණ අභිප්‍රේරණය කියන්නේ මොටිවේෂන් රිසර්ච් මොටිවේෂන්. පර්යේෂණයක් කරන පර්යේෂකයව පෙළඹවීම කරන ආකාරයන් තියෙනවා. ඒක ආකෘති ගන්න පොදු ආකෘතියක් තියෙන ඕනම කෙනෙක්ව මේ සෝෂල් මොටිවේෂන් කියලා සමාජයේ විසින් පොළඹවනවා. මම ඒ වගේ නිදර්ශන කතා කරා විශාල සංඛ්‍යාවක්. සමාජයෙන් අපිව පොළඹවනවා මේ දේවල් කරන්න කියලිවල. ඊට පස්සේ අපි කියන ෆිසිකල් මොටිවේෂන් කියලා ශාරීරික වශයෙන් අපිව පොළඹවනවා. අපේ ශරීරයේ විසින් අපිට මේ දේ කරන්න කියනවා. ඒක තමයි ෆිසිකල් මොටිවේෂන් කියන්නේ. ඒ වගේම මානසික අපි කියන මෙන්ටල් මොටිවේෂන් කියලා. ඒ කියන්නේ මානසික වශයෙන් අපිව පෙළඹවීම කරනවා, අභිප්‍රේරණයක් ලබා දෙනවා. ඒක මූලික වශයෙන් ආර්ථික විද්‍යාවට විතරක් නෙමෙයි ඕනම විශේෂීස්ත්‍රයක් බලනකොට මේ දේවල් වල සහසම්බන්ධයක් තියෙනවා විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා. සමාජයේ විසින් පොළඹවනව තනිකරම බහිර්ජන්‍ය විචල්ය බාහිර සාධකමක් තමයි ඒක තීරණය කරන්නේ. අභ්‍යන්තර සාධකම 100%ක්ම බාහිර බලවේග මගින් තමයි ඒ සෝෂල් මොටිවේෂන් එකක් ලැබෙන්නේ. හැබැයි ෆිසිකල් මොටිවේෂන් එකක් ලැබෙන්නේ සමාජයෙන්ුත් යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. තමන් විසිනුත් යම්කිසි ප්‍රමාණයක් දායක කරන්න ඕන. තමන්ගේ ශාරීරික වශයෙන් පෙළඹවීමක් සිද්ධ වෙනවා. බාහිර සමාජයෙන්ුත් ඒකට පෙළඹවීමක් පරිසරය සකස් කරලා දෙනවා. ඒක තමයි ෆිසිකල් මොටිවේෂන් කියලා කියන්නේ. බාහිර පරිසරයේ විසින් අවට පරිසරයේ විසිනුත් පහසුකම් සපයලා දෙනවා පර්යේෂණ කරන්න. අපි ශාරීරික වශයෙන්ුත් අපි ඒ සඳහා පෙළඹවීම ඇති කරනවා. එතකොට භාගේ දෙපැත්තටම තියෙනවා ඒක. බහිර්ජන්‍ය සහ අන්තර්ජන්‍ය අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක දෙවර්ගයේම පෙළඹවීමක් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. හැබැයි මානසික පෙළඹවීම කියන්නේ තනිකරම අභ්‍යන්තර සාධක මත සිද්ධ වෙන්නේ. තමන්ගේ සිත තුලින් තමයි ඒක ඇති වෙන්නේ. පිට වෙන අයට බෑ ඒකට අවිල ඇඟිලි ගහලා එව්ව කරන්න. තමන්ට තමයි මම මේක හරියට කරනවා මම මේ දේ කරනවා මට පුළුවන් කියලා. ආත්ම ශක්තියත් එක්ක ගොඩනැගෙන දෙයක් ඒක. දැඩි ආත්ම ශක්තියක් වැඩි ආත්ම විශ්වාසයක් තියෙන ඇයි මේව හරියට කරන්න පුළුවන්. දැන් අපේ බොහෝ අයට මේව කරන්න බැරිලා තියෙන ඒගොල්ලෝ කෙරේ ආත්ම විශ්වාසයක් නැහැ. ආත්ම ශක්තිය නැහැ. ඒගොල්ලන්ට පරිේශකව වෙන්න බෑ. නිදර්ශනයක් මගේ මිතුරෝ ඉන්නවා මට හම්බෙලා තියෙනවා බොහෝ අය. මම හෙට ඉඳලා සිගරට් බොන්නේ නැහැ. මම ඔය ඉඳලා අරක්කු බොන්නේ නැහැ කියලා තීන්දුව කරලා මෙන්න මාසයක් දෙකකින් මේ හොදට බොනවා කඩ පැලෙන්න බොනවා සිගරට් ආයෙ බොනවා. ආත්ම ශක්තියක් නැහැ ඒව පාලනය කරගන්න. එයාට බෑ ඒක මානසික අභිප්‍රේරණයක් ඇති වෙන්නේ නැහැ පරිේශන කරා. මොකද ඒගොල්ලෝ වැනෙන සිතුවිලි තියෙන්නේ. ශක්තිමත් නැහැ. ඒගොල්ලෝ කියනවා දරුවන්ට, බිරිඳට, නෑදෑයන්ට, අම්මලාට, තාත්තලාට මම පණ වගේ ඕගොල්ලන්ට ආදරේ මං ආදරේ කියනවා. තමන්ට ආදරේ කරන්නේ නැතුව බාහිර අයට ආදරේ කරන්න බෑ. මං දැක්කා අද හෙට අරුණ පත්‍රයේ දාලා තිබුණා මේ ධර්ණි පත්‍රයේ දාලා තිබුණා පණටතදී ආදරේ කියන එකට අපෝ කනට එකක් ගහන්න කියලා හැරිලා ඒ විද්‍යාඥයෙක් ඒ පිළිබඳ විශේෂඥයෙක් කියලා තියෙනවා.
ඒක බොරුවක් කියලා. මොකද තමන්ට ආදරය කරන්නේ නැතුව වෙන අයට ආදරය කරන්න බෑ. තමන්ට ආදරය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සරලා. ඒ සමාජ අභිප්‍රේරණය කොහොමද තිබුණත් නැහැ මානසික අභිප්‍රේරණය නැති කෙනාට. අපිට ආදරයක් නැතුව කොහොමද අපි එහෙම කරන්නේ? මේ පිළිවෙල නිදර්ශන අනන්ත ප්‍රමාණ මම පන්ති කාමරේදී කතා කරලා තියෙනවා. අපිට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මේ දේ කරනවා, මේ දේ හරියටම කරනවා. මේක වැරදි වැඩක්. දැන් පසුගිය කාලේ එක සිද්ධියක් මම කියන්නම්. මගෙන් ඇහුවා පුවත් මධ්‍ය සාකච්ඡාවකදී මේ තුන්වෙනි COVID-19 රැල්ල පිළිබඳව. ලංකාවේ මෙච්චර විශාල රැල්ලක් ඇති උනේ මේක පාලනය කරගන්න තිබුණේ මේක පාලනය කරගත්තේ නැහැ. මේකට මේ අය වැරදි මේ අය තමයි මේ නිදහස දීලා මේ සාප්පු සංකීර්ණ ඇරලා දුන්නා රිදි පෙරිදි කණ්ඩ ඉඩ දුන්නා අවුරුදු කණ්ඩ ඉඩ දුන්නා ගමන් බිම යන ඉඩ දුන්නා ඒකෙන් තමයි මේක බෝ වුනේ කියලා. මම මේකට සම්පූර්ණ විරුද්ධ වුණා. විරුද්ධ වෙන්නේ ඇයි? මම සතියේ දවස් 7න් දවස් 5ක්ම උදේට පැයක් ව්‍යායාම කරනවා. ව්‍යායාම කරලිවලා මම මගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. දැන් මට කවුරුවක්වත් නීති රීති පනවලා තියනවාද මේ ව්‍යායාම කරන්න උදේට පැයක් කියලා? නෑ. හැබැයි මට වෛද්‍යවරු කියලා තියනවා ව්‍යායාම කරොත් හොඳයි. ඔයාලට දැන් මේ කාලේ වෙනකොට ව්‍යායාම කරන්න මේ බර වැඩි වෙන්න පුළුවන්. මෙහෙම තා ඇති වෙන්න පුළුවන්. සංකුලතා තියෙනවා. කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්. මේ හෘද රෝග ඇති වෙන මේ රෝග ලක්ෂණ ඇති වෙනකොට ඊට කලින් හොඳට ව්‍යායාම කරලා නිරෝගී වෙන්න කියලා තියෙනවා. වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනවා. ඉතින් මාත් එක්ක උදේ ව්‍යායාම කරන්න ගියා මට 10-15 දිනක් කට්ටිය පිරිස හම්බෙනවා. ඉතින් ඒ අයත් එක්ක කතා කරපුවා ඒගොල්ලන්ට රජයෙන්වත් ආණ්ඩුවෙන්වත් පොලිසියෙන්වත් හමුදාවෙන්වත් නීති රීති දාලා මේ ව්‍යායාම කරන්න කියලා නැහැ. හැබැයි සෞඛ්‍ය අංශෙන් වෛද්‍යවරු උපදෙස් දීලා තිනවා මෙන්න මෙහෙම නිරෝගී වෙන්න මෙහෙම ව්‍යායාම කරන්න. ඒක නිසා අපි කරනවා. දැන් නීති රීති දාලා නෙමෙයි අපි ව්‍යායාම කරන්නේ. අපේ සෞඛ්‍ය ආරක්ෂාවයි. එහෙමනම් ඒ අවස්ථාවෙත් අපේ රටේ මහ ජනතාවට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපදෙස් දුන්නා අවවාද දුන්නා මෙහෙම අයාලේ යන්න එපා මෙහෙම කරන්න එපා මේ මුහුණු වැස්මක් පළඳින්න දුරස්වභාවයේ තියාගන්න නිතර පිරිසිදුව ඉන්න මේක ගොඩේ දඟලන්න පයින්න මෙව කරන්න යන්න එපා කියලා. ඉතින් ඒ දේ කරන්නේ නැතුව ඒකට හුම්කම් දෙන්නේ නැතුව බලෙන් ගිහිල්ලා ඒකට වැටිලිවලා පස්සේ කාටවත් බැනලා හරියනවද? පස්සේ කාටවත් බැනලා හරියන්නේ නැහැ. තමන් ගැන තමන් හිතන්න පුළුවන්. තමන්ට උපදෙස් දීලා දිනවා. ඒව බලන්න YouTube වල ගිහිල්ලා බලන්න Facebook වල ගිහිල්ලා බලන්න TV වල news වල බලන්න පත්තර වල බලන්න විවිධ channel වල ගුවන් විදුලියේ බලන්න කී තැනක වෛද්‍යවරු ඇතුළු ඒ කණ්ඩායම උපදෙස් දෙනවද? හමුදාවෙන් උපදෙස් දුන්නේ නැද්ද? හමුදාපති ඇතුළු කණ්ඩායම රාජ්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ නැද්ද මහ ජනතාවට මේව පිළිපදින්නේ කියලා? ඒව පිළිපදින්නේ නැතිව ඒවට ගරු කරන්නේ නැතුව ඒව අනුගමනය කරන්නේ නැතුව ඒ වැරද්ද කරලා තව කාටවත් වැරද්ද පටවල හරියනවද? අන්න ඒකයි නේ තමන්ට අර මෙන්ටල් මොටිවේෂන් කියන්නේ ඒකයි. මානසික වශයෙන් තමන්ට අභිප්‍රේරණයක් ඇති වෙන්න ඕනේ. තමන්ට ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ මේ දේ පවත්වාගෙන යන්න. ආත්ම විශ්වාසයක් ගොඩනගෙන එතකොටයි. ඒතකොට තමයි හොඳ පරිශ්‍රණයක් කරන්න පුළුවන් වෙන්නේ. මම මේ නිදර්ශනයක් කිව්වේ. කාටවත් ඇඟිලි දික් කරන්න බෑ. තමන් නිවැරදි නොවේ. තමන්ට ආදරය කළා තමන් නිවැරදි වෙන්නේ. ඒක ස්වාර්ථය. ආර්ථික විද්‍යාව පදනම් වෙන්නේ ස්වාර්ථය තුලින්. හරිනේ. ඊට පස්සේ මම කතා කරා මේ පොදු අභිප්‍රේරණයට අමතරව ශාස්ත්‍රීය වශයෙන් ගත්තොත් අපිට හම් වෙනවා අධ්‍යාපනික වශයෙන් ඇති වෙන අවශ්‍යතාවයන් නව නිර්මාණ නව නිපැයුම් කුතුහලයේ වගේ දේවල් වලට අපිට ඒ වගේ අවශ්‍ය වෙන ප්‍රේරණයක් ඇති වෙනවා. පෞද්ගලික වශයෙන් අපිට ඇති වෙන මේ දේවල් කරන්න ඕනේ කියලා. ඒ වගේම අපේ පොලිටිකල් දේශපාලනික අදහස් අපේ අයිඩියා තියෙනවා. අපේ ඉලක්කයන් තියෙනවා. අන්න ඒ වෙනුවෙන් අපිට කරන්න වෙනවා. ඒ වගේම තමයි අපිට උපාය මාර්ගයන් අවශ්‍ය වෙනවා අපේ ශාස්ත්‍රයට අනුව. මෙන්න මේ වගේ විවිධ සාධක නිසා අපිව පෙළඹවීම කරනවා පර්යේෂණ කරන්න කියලා. ඉතින් මේ පෙළඹවීම එක තමයි අපි පර්යේෂකයෝ කටයුතු කරන්නේ. ඒවා දීර්ඝ වශයෙන් අපි සලකා බැලුවා. ඊට පස්සේ වැදගත් දේ තමයි මේ පර්යේෂණ ගැටලුව සහ පර්යේෂණ ප්‍රශ්න කියන එක පර්යේෂණ ආකෘති තෝරා ගැනීම. මේක දීර්ඝ වශයෙන් මම කතා කරා නැවතත් මතක් කරන්නේ. අපිට වැදගත්ම දේ තමයි පර්යේෂණයක් කරන්න පර්යේෂණ ගැටලුවක් හොයා ගන්න ඕනේ. පර්යේෂණ ගැටලුවක් හොයාගන්න එක ලෙහෙසි නෑ කියන එක තේරෙන්න ඉතින් මාත් එක්ක කතා කරා පහුගිය කාලේ විශාල පිරිසක් ඒ අයට පැහැදිලි වෙනවා ඇති පර්යේෂණ ගැටලුවක් සොයාගෙන මේ තරම් ලෙහෙසි වෙන්නේ නෑ කියලා අර පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් කතා කරන්න ගියේ සෑම වෙලාවකම මම එවිටමද ඔයාගේ පර්යේෂණ ගැටලුව මොකක්ද කියලා මාතෘකාවක් කියනවා ගැටලුවක් නෑ කල්පිතයක් තියෙනවා අරමුණු තියෙනවා ගැටලුවක් නෑ ප්‍රධානම දේ තමයි පර්යේෂණයක් කරන්න නම් පර්යේෂණ ගැටලුවක් තියෙන්න ඕනේ පර්යේෂණ ගැටලුව කියන එක ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ මෙන්න මේ සටහන තුලින් මම පෙන්නුවා. අපි කතා කරන අපේ විශේෂ ශාස්ත්‍රයට අදාළව
අපේ ආර්ථික විද්‍යාව විශේෂ ශාස්ත්‍රයේ තියෙන විවිධ පැති වලට බෙදලා ගිහිල්ලා අනුමාතුකා ගොඩනැගිලා නේද? දැන් අපි කියන පරිසර ආර්ථික විද්‍යාව, සංචාරණ ආර්ථික විද්‍යාව, කාර්මික ආර්ථික විද්‍යාව, කෘෂි කාර්මික ආර්ථික විද්‍යාව, ඊට පස්සේ දීවර කටයුතු පිළිබඳව එහෙම හේංගු විතර පිළිබඳව එහෙම උඩරට තේ වගා, වැවිලි වගා පිළිබඳව එහෙමනම් ඒ වගේ විවිධ ශාස්ත්‍ර වල අපිට බෙදා ගන්න පුළුවන් මේක. මම මේ නිදර්ශනයක් කිව්වේ. ඒ ආකාරයට බලමු අපේ ශාස්ත්‍රයට අදාළව අපි තෝරාගත්තු පරිසරය තුල අපිට තියෙනවා හඳුනා ගන්න අමාරු වෙච්ච විචලයන්ගේ හැසිරීම රටාවල්. මෙන්න මේ විචලයන්ගේ හැසිරීම රටාවල් හඳුනා ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? හොයලා බලන්න ඕනේ ඌව ගැන. එනේ ඌව හොයලා බැලීම තමයි අපේ අරමුණු වෙන්නේ. මේ විචලයන් අතර තියෙන සම්බන්ධය කොයි වගේද කියලා අපි දන්නේ නැහැ. ඌව ද්වි සම්බන්ධද, බහු සම්බන්ධද, ධන සම්බන්ධද, ඍණ සම්බන්ධ නැතයි. එකිනෙකට පරස්පර ව්‍යාජ සම්බන්ධද අපි දන්නේ නැහැ ඌව අතර සම්බන්ධයක් කොහොමද කියලා. ඒක නිසා මේ විචලයන්ගේ හැසිරීම සොයා බැලීම සඳහා අරමුණු කරපුවම එතන තමයි පර්යේෂණ ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. මේ විචලයන්ගේ හැසිරීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක. එතකොට මේ පර්යේෂණ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම තමයි අපේ අරමුණ වෙන්නේ. හරිද? පර්යේෂණ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම තමයි අරමුණ වෙන්නේ. එතකොට මේ ආකාරයේ පර්යේෂණ ප්‍රශ්න ඇතුලේ පර්යේෂණ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙච්ච සංකීර්ණ දෙයක් තමයි පර්යේෂණ ගැටලුවක් කියන්නේ. පර්යේෂණ ප්‍රශ්න ගණනය කරන්න බැරි තරම් තියෙනවා වෙන්න පුළුවන්. නොසලකිය හැකි තරම් ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා එකිනෙකට මෙවුව ව්‍යාකූල නූල් බෝලයක් ඉතිලා වගේ තියෙන නිතාම සංකීර්ණයි. අන්න එතන තමයි පර්යේෂණ ගැටලුවක් තියෙන්නේ. අපිට මතු පිටින් පෙනෙන්නේ නැහැ ඒක. හඳුනා ගන්න අමාරුයි. කවුරුවක්වත් කිව්වට තේරුම් ගන්න බෑ ඒක ඒ විදිහට. ඒක ව්‍යාකූලතාවයක් තියෙන. මේ ව්‍යාකූලතාවය සරල කරගන්න මේ සංකීර්ණත්වය ටිකක් ලෙහෙසි පහසු කරගන්න තමයි අපි අර පර්යේෂණ සීමාවක් නැති කරගන්නේ. පර්යේෂණ ප්‍රශ්න සියල්ලම ගන්න නැතුව පර්යේෂණ ප්‍රශ්න කිහිපයකට සීමා කරගන්නවා. පර්යේෂණ අරමුණු කිහිපයකට සීමා කරගන්නවා. එතකොට ගැටලුව අපිට අර සංකීර්ණත්වයෙන් පොඩ්ඩක් ලෙහෙසි කරගන්න පුළුවන්. සංකීර්ණත්වයෙන් මුදව ගන්න පුළුවන් වෙනවා අපිට. මොකද අපි පර්යේෂණ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන්න යන්නේ නැහැ. පර්යේෂණ ප්‍රශ්න ප්‍රධාන පර්යේෂණ ප්‍රශ්න කිහිපයක් අපි තෝරගන්නවා අපේ ගැටලුවට අදාළ වෙන විෂයට අදාළ වෙන. එතකොට එව්වට පිළිතුරු සෙවීම තමයි අපේ අරමුණු වෙන්නේ. එතකොට අනිත් ඒවා පර්යේෂණ සීමා තුලින් ඉවත් වෙලා යනවා. එතකොට අර සංකීර්ණත්වයේ යම් සරලභාවයක් ඇති කරගන්න පුළුවන් මේ පර්යේෂණ සීමා තුලින්. ඊට පස්සේ තමයි අපිට වැදගත් වෙන්නේ පර්යේෂණ ගැටලුව කොහොමද කියලා ගැටලුව ගොඩනගා ගන්න. එහෙම නැති එකපාරට මේ ගහකින් ගෙඩියක් ඉදිලා බිමට වැටෙනවා වගේ ගැටලුවක් වැටෙන්නේ නැහැ. ඒ සඳහා සෑහෙන වෙහෙස මහන්සියක් වෙන්න ඕන කියලා කිව්වා. සෑහෙන කියවන්න වෙනවා, ලිටරචර් කරන්න වෙනවා කියලා කිව්වා. පොතපත කියවන්න වෙනවා. ඒ පිළිබඳ අවබෝධය තියෙන අයත් එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා කිව්වා. ප්‍රායෝගික තොරතුරු එක්රැස් කරන්න ඕන කියලා කිව්වා. ගැටලුව හරියට අර්ථ දක්වන්න. එහෙම නැතුව ගැටලුවක් අර්ථ දක්වන්න බෑ. අපි කල්පිතයන් වල ඉන්නේ. කල්පිතයන් කියන්නේ ගැටලුව නෙමෙයි. මෙන්න මෙවුවා හුඟක් අය මම මේ කිව්වේ මේ ප්‍රායෝගිකව පටලගත්තු අය අපේ ශිෂ්‍යෝ. එහෙනම් මේ පැටලිල්ල දිගහැර ගන්න නම් අනිවාර්යයෙන්ම අපි වඩාත් වැඩි අවබෝධයක්. මොකද පර්යේෂණය කියන්නේ නොදකින්න, නොපෙනෙන, නොදන්නා දෙයක් ගැන අලුතෙන් හොයා බැලීම. ඒ නොදන්නා, නොපෙනෙන, නොදකින්න දේ ගැන අපි හොයන්න එපා ගොඩක් දේවල්. එතකොට තමයි පර්යේෂණ ගැටලුව අපිට නිරවුල් කරගන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් වෙන දේ තමයි පර්යේෂණ ප්‍රශ්න වලට විසඳුම් මේ පිළිතුරු දෙන්න ගොඩනගාගත්තු පර්යේෂණ අරමුණු එකින් එක අපි සාක්ෂාත් කරන්න අපි ගොඩනගා ගන්න අපේ අනුපිළිවෙල. බරපතලකම අනුව නැත්නම් 1 2 3 එන පිළිවෙල අනුව දැන් බිමේ ඉඳලා ගත්තාම අපිට පේන උඩ ඉඳලා ගත්තාම ශරීරයේ අනුපිළිවෙලක් තියෙනවා. කෑම කන්න ගියාම අපේ අනුපිළිවෙලක් තියෙනවා. ඇඳුම් පැළඳුම් අඳින්න ගියාම අනුපිළිවෙලක් තියෙනවා. කලින් අඳින්න ඇඳුම් පස්සේ අඳින්න බෑනේ නේද? යට ඇඳුම් ඉස්සරලා ඇඳලා තමයි ඊළඟට තමයි උඩ ඇඳුම් අඳින්නේ. ඒ වගේ අනුපිළිවෙල. මෙන්න මේ අනුපිළිවෙල අනුව අපි මේ අරමුණු ඉෂ්ට කරගමින් එනවා. ඒ අනුව තමයි අපි පරිච්ඡේද ගොඩනගන්නේ අධ්‍යයනේ. අධ්‍යයනේ සැලැස්ම, අධ්‍යයනේ සැකස්ම හදන්නේ ඒ අනුපිළිවෙල පදනම් කරගෙන. කලින් කරන්න ඕන දේ කලින් කරන්න ඕන, මැද්දේ කරන්න ඕන මැද්දේ කරන්න ඕන, පස්සේ කරන්න තියෙන දේ පස්සේ. ඒ විදිහට අනුපිළිවෙල තියෙනවා. ඒ විදිහට පරිච්ඡේද ගොඩනගාගෙන අධ්‍යයනේ සැලැස්ම ගොඩනගාගෙන අර අරමුණු සාක්ෂාත් කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ඒ පරිච්ඡේදයෙන් ඇතුලේ අපේ පර්යේෂණ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවා. අරමුණු සාක්ෂාත් වෙනවා කියන පිළිතුරු ලැබෙනවා. එතකොට මේ පිළිතුරු සියල්ලම ලැබෙනකොට අපි නොදැනුවත්වම මේ පර්යේෂණ ප්‍රශ්න ගණනාවකින් ගැටලුව ගොඩනැගිලා තියෙන්නේ. මේ අපි තෝරාගත්තු පර්යේෂණ ප්‍රශ්න වල පිළිතුරු ලබා දෙනකොට අන්න පර්යේෂණ ගැටලුවට විසඳුමක් ඉබේම ලැබෙනවා. එහෙම නැතුව මෙන්න විසඳුමයි කියලා කියන්න බෑ. අර ප්‍රශ්න වල පිළිතුරු සැපීම තුලින් අරමුණු ඉෂ්ට කර ගැනීම තුලින් තමයි අපිට
පර්යේෂණ ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. මේ දේ හරියට අවබෝධ කරගත්තු නැති කෙනෙක්ට පර්යේෂණ කරන්න බෑ. පර්යේෂණ පත්‍රිකා කරන්න බෑ. පර්යේෂණ ශේෂයේ ආධුනිකයෝ එහෙමනම්. ඒක නිසා අපිට හම්බෙච්ච මේ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් අතර බහුතරයක් ඉන්නවා. ඒගොල්ලන් පළවෙනි උපාධියට මේ ස්වාධීන නිබන්ධයක් පර්යේෂණ නිබන්ධයක් කරපු අය. ඩිසර්ටේෂන් එක නැත්තම් තීසිස් කරපු අය ඉන්නවා. ඒතකොට ඒ අයට යම් පර්යේෂණ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් තියෙන ඉතින් හරියට කරා නම් කාගේවක්වත් ඒක කොපි කරලා කාගේවක්වත් ඒක ගෙනත් දීලා මේ ලකුණු අරගෙන පාස් වෙච්ච අය ගැන නෙමෙයි මම කියන්නේ පළවෙනි උපාධියේදී ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් තමන් මහන්සි වෙලා හරියට ගැටලුවක් ගොඩනගාගෙන තමන් දත්ත රැස් එක්රැස් කරලා ඒව විශ්ලේෂණය කරලා තමන්ම ලියලා ඉදිරිපත් කරලා ලිටරේචර් කරලා ඒකල සංසන්දනය කරලා නිගමන වලට ආපු කෙනෙක් ඉන්නවනම් අපි කියන ඒගොල්ලෝ පරිපූර්ණ යම් අවබෝධයක් තියෙනවා. එහෙම නැති අයත් ඉන්නවා බහුතරයක් එහෙම නැති අය තමයි අපිට හම්බෙන්නේ. කාගේ හරි එකක් කොපි කරලා පෙර අවුරුදු පෙර එකක කොහේ හරි පොතක තියෙන එකක් අහර මේ කරලා ගෙනල්ලා හදිස්සියේ කඩිමුඩිය ගෙනල්ලා ඕක බයින් කරලා ගෙනත් දීලා ලකුණු කීයක් හරි අරගෙන පාස් වෙනවා අපිත් බලපු හින්දා පාස් කරන එහෙම අයත් ඉන්නවා. හැබැයි ඒට කිසියම් අවබෝධයක් තියෙනවා ඒ ගැන. කිසියම් අවබෝධයක් තියෙනවා. අර හරියටම කරපු අයගේ අවබෝධය විශාලයි සාපේක්ෂව. හැබැයි අර එහෙම වැඩේ කරගත්තු අයටත් යම් අවබෝධයක් තියෙනවා මේක ගැන මොකද්ද මේක කියලා. තව කණ්ඩායමක් ඉන්නවා මෙහෙම නොකරපුම අය. ඒයට මේ පිළිබඳ අවබෝධය හුඟක් අඩුයි සාපේක්ෂව. අන්න ඒ තමයි හුඟක් පටලගෙන තියෙන්නේ කියන එක අපිට අවබෝධ වෙනවා මේ තුල ගත කිරීමේදී කටයුතු කිරීමේ සාකච්ඡා කිරීමේදී. මීට ප්‍රථම ස්වාධීන පර්යේෂණ නිබන්ධයක් කරලා නැති ඒ වගේ පර්යේෂණ වලට සම්බන්ධ වෙලා නැති පළවෙනි උපාධියේදී ඒ අය බොහෝ අය ආධුනිකයෝ වෙනවා මෙතන. ඒතකොට ආධුනිකයන්ට අර මේ දේවල් අවබෝධ කරගන්න වැඩිපුර මහන්සි වෙන්න ඕනේ ඒ අවබෝධය පුරුදු කරගන්න. ඒ මහන්සි වීමේ ප්‍රමාණය ඒ කියවීමේ එහෙම නැත්නම් මේ විශේෂයට තියෙන ආදරය කිරීම ගරු කිරීම විශේෂ කරන සාධාරණත්වයේ දිගපළල අනුව තමයි යාගේ අවබෝධය කුඩාද විශාලද කියලා තීන්දුව වෙන්නේ සාපේක්ෂව. බොහෝ අය මේ මතු පිටින් යන්න හදනවා ලිහිටලා යන්න හදනවා ඒයට අවබෝධයක් නැහැ කියලා තේරෙනවා. හැබැයි ටිකක් අධ්‍යයනය කරපු අය කතා කරලා තියෙනවා එයාට අවබෝධයක් තියෙනවා කියලා. දැන් මම කිව්වේ මම 100ක් විතර ආසන ප්‍රමාණය පහුගිය කාලේ කතා කරා. ඒකෙන් බහුතරයක් අවබෝධය තියෙන අය හිටියා තව ප්‍රමාණයක් හිටියා අවබෝධය නැති අය. මෙලොවම දෙයක් දන්නේ නැති අය හිටියේ ඒ අය අතර. මම ගොඩාක් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා මතක ඇති මම මේ කියනකොට මම වරු ගණන් කතා කරා නේද කියලා විනාඩි 10 15 පැය භාග විනාඩි 45 වගේ කාල තුල කතා කරා සමහරක් අයත් එක්ක. පුනා එකම දේ අහනවා ප්‍රශ්න අහනවා අර ප්‍රශ්න ඇහුවා මම ඒ අවබෝධය පුළුල් කරලා දෙන්නේ ඒ අයට. උදාහරණ නිතිසුන් ගණනාවක් ඉදිරිපත් කරා. මම නිදර්ශන ගණනාවක් කිව්වා නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ඕගොල්ලන්ට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන නිසා මම ඒකට තරම් කාලය ගන්නෙ නැහැ. ඊට පස්සේ මෙහි තියෙන අනුපිළිවෙල අපි කියන උඩ යට පිළිවෙල කොහොමද කියන එක ඒව ගැන කතා කරා දීර්ඝ වශයෙන්. ඔයාලට මතක ඇති මේ මෙතනින් පටන් ගත්තේ මම මුලින්ම සංක්ෂේපයක් අවශ්‍ය වෙනවා අපිට. ඒකම ලිටරචර් සර්වේ ලිටරචර් කරලා තියෙන්න ඕනේ, දත්ත එක්රැස් කර ගන්න ඕනේ, දත්ත ඉදිරිපත් කරන්න ඕනේ. දත්ත ඉදිරිපත් කිරීම නෙමෙයි දත්ත විශ්ලේෂණය කියන්නේ කියලා මම කිව්වා නේද? සමහරු දත්ත විශ්ලේෂණය කරනවා කියන එකට ලියනවා කිව්වා මම ප්‍රාථමික ද්විතීයික දත්ත අරගෙන වගු ප්‍රස්ථාර සටහන් මගින් මේ විදිහට දත්ත විශ්ලේෂණය කරනවා. වගු ප්‍රස්ථාර රූප සටහන් මගින් දත්ත විශ්ලේෂණය කිරීම නෙමෙයි කරන්නේ දත්ත ඉදිරිපත් කිරීම. දත්ත විශ්ලේෂණය කරන විශ්ලේෂණ ආකෘතියින් විශ්ලේෂණ මාධ්‍ය යොදා ගන්න ඕන. මොකද දෙනෙක් කරන්නේ දත්ත ඉදිරිපත් කිරීම. පුවත්පත් කලාවේදීන් මාධ්‍යවේදීන් කරන්නේ දත්ත ඉදිරිපත් කිරීම. දත්ත විශ්ලේෂණය කරන්නේ නැහැ ඒගොල්ලෝ බොහෝ වෙලාවට. හැබැයි ශාස්ත්‍රීය කටයුතු වල මෙහෙවරක නියැලෙන ඔයාලා අපි වගේ අයට දත්ත විශ්ලේෂණය කරන්න සිද්ධ වෙනවා. දත්ත කියන්නේ ඉලක්කම් නෙමෙයිනේ. ඒතකොට අනිත් අය බලන්නේ නැති, අනිත් අය දකින්නේ නැති, අනිත් අයට නොපෙනෙන විදිහකින් අපි මේ දේ දිහා බලන්න වෙනවා. ඒක තමයි විශ්ලේෂණයේ කාර්යභාරය වෙන්නේ. ඒක දත්ත ඉදිරිපත් කිරීම ස්ත්‍රී කොච්චරද පුරුෂ කොච්චරද ළමයි කොච්චරද වැඩිහිටියෝ කොච්චරද ඒ වගේ දේවල් දැන් බලන්න පහුගිය ටීවී එකේ නිවුස් කීලා බලන්න ඉන්ජෙක්ෂන් ගහපු අය මෙච්චරක් වැක්සින් මෙච්චරයි මේ වර්ග මෙච්චරයි පිටරටින් ගෙනාපු අය මෙච්චරයි මරණ අය මෙච්චරයි සනීප වෙලා ගිය අය මෙච්චරයි ස්පිරිතාලේ තව ඉන්න අය මෙච්චරයි ලෝකෙ මෙච්චරයි කියලා දත්ත ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ දත්ත ගොඩාක් ඉදිරිපත් කරනවා. හැබැයි දත්ත විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන අය ඊටම අතලොස්සක් වෙන අපිට පේනවා අර වෛද්‍යවරු වගේ ඒගොල්ලන්ගේ වාර්තා වලින් දත්ත විශ්ලේෂණය කරනවා. තව අය පොඩි නිවුස් වලට අමතරව විශ්ලේෂණය කරලා කතා බහ කරන තැන් දැකලා තියෙනවා. නමුත් පර්යේෂකෙක් හැටියට මේ වගේ දේවල් විශ්ලේෂණය කරපු තැනක් මාධ්‍ය තුල අපිට දකින්න ලැබෙන්නේ නැහැ.
ඒක පර්යේෂණයේ කාර්යභාරය. ඒකයි මම කියන්නේ දත්ත ඉදිරිපත් කිරීම සහ දත්ත විශ්ලේෂණේ වරද්ද ගන්න එපා කියලා පටල ගන්න එපායි කියලා. ඊළඟ රෙෆරන්සස්. අපි මොනවාද මූලාශ්‍ර අපේ කොහෙන්ද ඒව ගන්නෙ? අපි පදනම් කරගන්න අපේ මූලාශ්‍ර ඒව නිවැරදි මූලාශ්‍ර පොදු පිළිගැනීමක් තියෙන සත්‍ය මූලාශ්‍ර වෙන්න ඕනේ. ඔය පත්තරවල පළවෙච්ච හැරි මේ මූලාශ්‍ර නෙමෙයි නේද? අද පත්තරේ කිව්වේ හෙට පත්තරේ බොරුවක් කියලා ඒක එහෙම උනේ නැහැ කියන්න පුළුවන්. Facebook වල YouTube වල ඕන තරම් බොරු දාලා තියෙනවා. පේනවනේ සමාජ මාධ්‍ය දැන් ඊයේ පෙරේදා අර මොකක්ද අර වැක්සින් එකකට මේ බොරු ප්‍රචාරයක් කරලා නඩු දාලා මේ මිනිහව අල්ලන්න හොයනවනේ දැන්. දැන් වැඩි හරියක් තියෙන්නේ ඒ වගේ දේවල්. මට හම්බුණා පුද්ගලයෝ කට්ටියක් මේ ඒගොල්ලෝ වැක්සින් ගන්නෙ නැහැ. මං ඇහුවා ඇයි වැක්සින් ගන්න නැත්තේ කියලා. නෑ ඉතින් අපිට ගන්න කියලා කවුරුවක් කියලා නැහැ. ඉතින් අපිට මේ අරගොල්ලෝ ඉවරෙනකල් ඉන්නවා මෙහෙම රටේ නැති දේවල් කියනවා. තව කට්ටිය පොලිමේ ඉඳලා ආපහු ගියා ගන්නේ නැතුව. අපි දැක්කා ඒක නිරීක්ෂණ තැන් වලට ගියාම. ඒගොල්ලන්ට පොඩි මතයක් වෙලා දෙන මේ වැක්සින් එක ගත්තොත් අරක්කු බොන්න හොඳ නැහැ. ඒකින්ද වැක්සින් මේ කොවිඩ් හැදිලා මැරුණත් කමන්නේ අරක්කු බොන්න ඕනේ. ඒකින්ද වැක්සින් එක ගන්න නැතුව යනවා. එහෙම කට්ටියකුත් අපිට හම්බුණා. තැන් වල. අරක්කු බොන්න හොඳ නැහැ කියලා වැක්සින් එක අරන්. තව කට්ටියක් ඉන්නවා අපේ මහමිනියා අපේ නායකයා ගත්තේ නැහැ. ඒකින්ද අපි ගන්නෙත් නැහැ. එයා කිව්වා තාම හොඳ නැහැ මේක හොඳ එකක් නෙමෙයි කියලා. ඒකින්ද මේක තකතිරු මෝඩයොත් ඉන්නවා. ඉතින් එහෙම බෑ පර්යේෂණ කිරීමේ. දත්ත විශ්ලේෂකව දත්ත ඉදිරිපත් කිරීමේ අන්න රෙෆරන්සස් කියලා කිව්වේ හරි තොරතුරු ඕනේ එතන. කොහෙන්ද හරියටම ගත්තේ කියන එක. බොරු කටට එන දේවල් කියපු තැන් වල ඔය මාධ්‍ය වල පත්තර වල තියෙනවා අපි හොඳ යහපත් රෙෆරන්සස් ගන්න. ඒව තමයි අපි කියන්නේ reputed journal කියලා. මම කිව්වා ඒව බලන්න කියලා. American Economic Review, Pacific Asian Review, Economic Journal මේ විවිධ තියෙනවා. ඒව referees journal consider කරලා තියෙනවා ලෝකේ පිළිගන්න පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරපු තැන් තියෙනවා. පොත්පත් තියෙනවා. ඒ ප්‍රකාශකයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒ වගකීම ගන්නවා. අන්න ඒ තැන් වල ඒව තමයි අපි රෙෆරන්සස් ඇටියට ගන්න. එහෙම නතු ආවට ගියාට අර දේශනෙන් ගත්ත මේකෙන් ගත්ත මේ පොතෙන් ගත්ත මේ පත්‍රයෙන් ගත්ත කිව්වා ඒව යහපත් රෙෆරන්සස් වෙන්නේ නැහැ. ඒකම තමයි තමන් ගත්තු පොතේ රෙෆරන්ස් එක දානවා මිසක් ඒ පුද්ගලයා ගත්තු රෙෆරන්ස් එක දාලා හරියන්නේ නැහැ. උදාහරණයක් මම කාගේ හරි පොතක් ගත්තා නම් සිරිපාල කියන පුද්ගලයා ලියපු පොතක් ගත්තා නම් මම ගන්නේ සිරිපාලගෙන් තමයි රෙෆරන්ස්. හැබැයි සිරිපාල අරන් තියෙන්නේ මහ බැංකු වාර්තා නම්. ඒතකොට සිරිපාලගේ රෙෆරන්ස් එක තමයි මහ බැංකු වාර්තාව. හැබැයි මගේ රෙෆරන්ස් එක සිරිපාලගේ පොත. අන්න ඒ වගේ වෙන්න ඕන. දැන් අපේ අය කරන්නේ සිරිපාලගේ පොත බලලා සිරිපාල ගත්තා කියනවා මහ බැංකු වාර්තාවේ බ්ලූ බුක් කියලා. ඔන්න බ්ලූ බුක් printed blue book කියලා තමයි අපිත් ලියනවා ඒක. බ්ලූ බුක් එක ඇහැට දකින්න ඕකද ඒක ආකාශය වල තියෙන්නේ. මේ ඒ වගේ වාංචනිකෝ ඉන්නේ. ඒව හෙලිදරව් වෙනවා. ඒව පර්යේෂණ ආචාර ධර්ම වල ගැලපෙන්නේ නැහැ. අවසාන වශයෙන් අපිට නිගමනයන් දෙන්න ඕන. සොයා ගැනීම තියෙනවා ඒ තුල පර්යේෂණය තුල. මෙන්න මේ අනුපිළිවෙල අපිට ඉතා වැදගත් කියලා කතා කරා පර්යේෂණ thesis writing නැත්නම් පර්යේෂණ ලියන කලාවේදී මෙන්න මේ අනුපිළිවෙල මේ ඕඩර් එක අනුව මේ සහසම්බන්ධය අනුව පර්යේෂණ කළ යුතුයි කියන එක. ඒ අනුව තමයි මේ සියල්ලක්ම අපි ගොඩනගලා තියෙන්නේ මේ කතා කරපු දේවල්. හරි නේද? පර්යේෂණ සලස්මක් සකස් කරන ආකාරය කාල රාමු සකස් කරන ආකාරය මේ දේවල් කතා කරා. අවසාන වශයෙන් මම කතා කරේ මට මතක හැටියට මේ පර්යේෂණ චක්‍රය සහ සිව්වැදෑරු මූලධර්ම. පර්යේෂණ චක්‍රය කියන එක ඊටාම වැදගත්. මොකද අපි කතා කරද්දී නිගාමී උද්ගාමී කුමන ක්‍රමවේදයෙන් ගියත් අවසානයේදී අපි නියත තත්ත්වයකට ළඟා වෙනවා විසඳුමක් දෙනවා. ඒ විසඳුම දීමේදී ඒක තමයි න්‍යායත් එක්ක බෙදලා තියෙන්නේ. හැබැයි ගැටලුව න්‍යායයට සම්බන්ධ නැහැ. න්‍යායයට සම්බන්ධ වෙන්නේ කෙසේද කියලා බලන්න මේ පර්යේෂණ චක්‍රයත් එක්ක ගමන් කරන්න කිව්වා. ද්වි සම්බන්ධතා බහු සම්බන්ධතා ගොඩනගන්නේ කොහොමද? කල්පිතයන් පර්යේෂණ ප්‍රශ්න ගොඩනගා පර්යේෂණ ගැටලුව හොයාගත්තයින් පස්සේ තමයි කල්පිත ගොඩනගන්න පුළුවන්. ඕගොල්ලෝ පර්යේෂණ ගැටලුව හොයන්න කලින් කල්පිත ගොඩනගා ගන්නවා. අන්න ගැටලුවක් නැහැ ඒක. මම එක්ක ඊයේත් එක්කෙනෙක් කතා කරා. මම අහුවා ඒක කල්පිතයක් ඔයාගේ. ඒක පර්යේෂණ ප්‍රශ්නේ නෙමෙයි. පර්යේෂණ ගැටලුව නෙමෙයි. ඉස්සෙල්ලා පර්යේෂණ ගැටලුව ශක්තිමත් කරගත්තයින් පස්සේ තමයි කල්පිත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. කල්ැතුව කල්පිත ගොඩනගාතොත් ඒක තුල කොටු වෙලා තමයි පර්යේෂණ ප්‍රශ්නෙට යන්න වෙන්නේ. හරියට පර්යේෂණ ප්‍රශ්න අපිට හොයාගන්න බෑ. එතකොට ඊට පස්සේ තමයි අපිට පර්යේෂණයක් සැලසුම් සකස් කරන්න පුළුවන්. කල්පිත ගොඩනගා ගත්තයින් පස්සේ රිසර්ච් ඩිසයින් කිව්වේ ඒකයි. මේ හැම එකක්ම න්‍යායාත්මක පදනම් තියෙන පර්යේෂණ ක්‍රමවේදයේ යටතේ ඉගෙන ගන්න මේ න්‍යායාත්මක පදනම අපි. මේ න්‍යාය කියන්නේ මේ අර ඉල්ලුම් සැපයුම් න්‍යාය වගේ න්‍යායක් මේ පර්යේෂණ කරන පර්යේෂණ ක්‍රමවේදය තුලින් අපිට අනුගමනය කළ යුතු විද්‍යාත්මක පදනම තමයි න්‍යාය කියලා කියන්නේ.
ඒක නිශ්චිතයි. ඒතකොට කල්පිත ගොඩනගා ගැනීමට තියෙනවා න්‍යායාත්මක පදනම. පර්යේෂණ සලස්මක් සකස් කරන්න තියෙනවා න්‍යායාත්මක පදනම. ඊට පස්සේ අපිට තියෙනවා මෙෂර්මන්ට්ස්. අපිට මිනුම් කොහොමද මයින්නේ? උපයෝගීතාවයේ මයින්නවා යුටිලිටි කියලා යුටිල් වලින් මයින්නවා. මොකද්ද යුටිල් කියන්නේ? තෘප්තිය මයින්න පුළුවන් කියන තෘප්තිය මොනවාගෙන්ද මනින්නේ අපි? මනාපය මනිනවා අපි. මම යාට හරි කැමතියි. මම යාට කැමති නෑ. එයා මහා එපා කරපු එක. ඇයි එපා කරපු එකගෙන? මෙන්න මේ මිනුම් ඉතාම වැදගත්. විශාල වශයෙන් මම කතා කරා සමාජීය විද්‍යාඥයෝ හැටියට. මෙන්න මේ මිනුම් නිවැරදි මිනුම් තියෙන්න ඕනේ. මේ මිනුම් නැතුව අපිට පරිශන කරන්න බෑ. ඒකට න්‍යායාත්මක පදනමක් තියෙනවා. කොහොමද අපි මේක තරහගත කරන්නේ? කොහොමද වටනාම් තක්සේරු කරන්නේ? දැන් බර දිග වගේ දේවල් නම් දිග පල්ල වගේ දේවල් මනින්න පුළුවන්. බර නම් කිලෝග්‍රෑම්ද රාත්තාල්ද නේද? උසනම් බයින දිග මනින්න පුළුවන් මීටරද යාරද කිලෝමීටරද මොනවාගෙන් හරි. හැබැයි අපේ බොහෝ දත්ත ගුණාත්මක දත්ත එහෙම මිනුම් නෑ. අපි මිනුම් සකස් කරන්න ඕනේ පොදු පිළිගත හැකි. දැන් Z ස්කෝර් එක කියලා හදලා තියෙන්නේ බලන්නකො. Z ස්කෝර් එක කියන්නේ අමු දත්ත ගත්තා. ඊට පස්සේ ඇවරේජ් එක නැත්තම් සාමාන්‍ය අගය ගත්තා. අමු දත්තේ සාමාන්‍ය අගයෙන් අඩු කරලා සම්මත අපගමනයෙන් බෙදලා තමයි Z එක ලබා ගන්නේ. අන්න අපි ගොඩනගාගෙන තියෙන ගුණාත්මක දත්තයක්. හැබැයි ප්‍රමාණාත්මක දත්ත ගණනාවක් පදනම් කරගන්න. අන්නේ Z ස්කෝර් එක පදනම් කරලා තමයි විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට තෝරගන්නේ ළමයි. බලන්න කොච්චර වටිනාකමක් ගුණාත්මක භාවයක් දෙනවද ඒකට කියලා. අන්න ඒ වගේ දේවල් තමයි මෙෂර්මන්ට්ස් වලට අපි යන්නේ. මේ දිගපළල තිබිච්ච පමණින්ම ඒකෙන්ම ඉන්න බෑ. ඒ තුලින් අපි අපේ ගැටලුවට අවශ්‍ය කරන විසුම් ලැබෙන ආකාරයට අපි හදා ගන්න වෙනවා මිනුම්. ඒක තමයි ප්‍රමාණාත්මක මිනුම් තුලින් අපිට ගුණාත්මක මිනුම් වල ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මම නිදර්ශන කිව්වා. අර මනමාලේගේ කතාවක් එහෙම ගැන කතාලා මාමා බැලුවා යාළුවා බැලුවා කියන කතාව එහෙම මං කිව්වේ. ඒ නිදර්ශන. ඊට පස්සේ පර්යේෂණ චක්‍රයේ දෙවෙනි කොටස මේක ඔරලෝසුව ගමන් කරන ආකාරයට ගමන් කරද්දී අපි කල්පිත ගොඩනගාගෙන ගැටලුව නිරවුල් කරගෙන පර්යේෂණයක් සැලසුම් කරලා මිනුම් සකස් කරයින් පස්සේ තමයි දත්ත එක්ස්ප්‍රෙස් කරන්න යන්න ඕනේ. අපේ බොහෝ අය දත්ත ටික එක්ස්ප්‍රෙස් කරලා එනවා මිනුම් වලට. කල්පිත ගොඩනගාගෙන ඊට පස්සේ සම්පූර්ණ වැරදි. එතකොට සීමාවකට කොටු වෙලා ඉවරයි අපි. මොකද මේ දත්ත දැන් කියනවා මම ඔෆිස් එකේ මෙහෙම රස්සාවක් කරන්නේ මං ගාව මෙන්න මේ පොත්පත් දත්ත ටිකක් තියෙනවා ඒකෙන් තමයි මං ගැටලුව තෝරගන්නේ කියලා. මම සමෘද්ධිය වැඩ කරන්නේ ඒකද ජනතා සහාය බල ගැනීම ගැන කතා කරනවා. සර් මං ගාව දත්ත ටිකක් තියෙනවා පොත්පත් රිපෝට් ටිකක් තියෙනවා කොහොමද පරිශන පත්‍රිකාව ලියන්නේ කියලා අහනවා. සම්පූර්ණ වැරදි. මේ තෝරගත්තු දත්ත ටිකක් අරගෙන ඒකෙන් ගැටලුව විසඳන්න පුළුවන්ද බෑනේ. ඒක පැත්තක තියන්න ඕනේ. තමන් ඒ රස්සාව කරනවා කියලා ඒ තමන්ට හම්බෙච්ච දත්ත වලින් ඒ දේ කරන්න බෑ. ඉස්සෙල්ලා ගැටලුව හදාගෙන ගැටලුවට ගැලපෙන දත්ත එකතු කරන්න යන්න ඕනේ. දත්ත එකතු කරන්න කලින් හදන්න ඕනේ කල්පිතයන් ගොඩනගා ගන්න ඕනේ පරිශන සැලසුම් කරන්න ඕනේ මිනුම් ගොඩනගා ගන්න. අන්න ඊට පස්සේ තමයි අපි දත්ත එක්ස්ප්‍රෙස් කරන්න පටන් ගන්නේ. මොනවාද දත්ත? එතකොට තමයි අපිට අවශ්‍ය දත්ත අනවශ්‍ය දත්ත අතුරුත දත්තද අභ්‍යන්තර බාහිර දත්තද ඕන වෙන්නේ. ද්විතීයික දත්තද ප්‍රමාණාත්මක දත්තද කාලශ්‍රේණි දත්තද හරස්කඩ දත්තද ඕන වෙන්නේ. එතකොට තමයි තීරණය කරන්න පුළුවන්. පරිශන සැලසුම් කරන කලින් දත්ත එක්ස්ප්‍රෙස් කරගත්තොත් අපිට බෑනේ තියෙන දත්ත වලින් තමයි වැඩේ කරන්න වෙන්නේ. ඒක හරියන්නේ නැහැ. එන්නේ මේ මතක දෙන්න මේක උගන්වපු දේවල් ඕගොල්ලෝ හරියට මතක තියා ගත්තා නම් ඒ ප්‍රශ්න නැවත නැවත මගෙන් අහන්නේ නැහැ බහුතරයක්. හැබැයි බහුතරයක් අහන්නේ මේ උගන්වපු දේවල් පිළිබඳ අනවබෝධයක් තියෙනවා කියන දේ මට තේරෙන්නේ. අනවබෝධයෙන් කටයුතු කරනවා. අවබෝධයක් තිබුණා නම් ඒ ප්‍රශ්නේ අහන්නෙම නැහැ. සර් මම මේ අහවල් තැන වැඩ කරා මං ගාව මේ දත්ත ටික තියෙනවා ඒ ටිකෙන් කොහොමද මේක කරන්න කියලා නේ අහන්නේ. ඒක පොඩි ළමයි එක්කත් කරන දෙයක් නෙමෙයි. ඒක එහෙම වෙන්න බෑ පරිශකයෝ හැටියට. ඊට වැඩිය මුහුකුරා යන පැතිරිච්ච දැනුමක් තියෙන ගැඹුරින් බලන්න ඕනේ මේක දෙයක්. ඒ දත්ත එක්ස්ප්‍රෙස් කරලා දත්ත ඉදිරිපත් කරලා ඒකට තියෙනවා න්‍යායාත්මක ක්‍රම දත්ත එකතු කරලා ආවට ගියාට බෑ. සසම්භාවී නියමද නිස්සසම්භාවී නියදීමක්ද පුකුරු නියදීමක්ද අන්න න්‍යායාත්මක ක්‍රමවේදයෙන් අනුගමනය කරන්න ඕනේ. බොහෝ අය කියන මම මේ අහඹු ලෙස ගත්තා. අහඹු ලෙස ගත්තා කියලා හරියන්නේ නැහැ. අහඹු ලෙස ගත්තේ මොකක් පදනම් කරගෙනද? මං ගන්නවා මේ ජනසවිලාභීන් ගැන විතරක් මම ගන්නවා නැත්තම් මේ සමෘද්ධිලාභීන් ගැන ගන්නවා කියන ඒ අයගෙන් තමයි ගත කළේ. ඉතින් පදනමක් තියෙන බෑ සමෘද්ධිලාභීන් තෝරගන්න. මොන ප්‍රදේශයේද කවුද? උස මහත මොකද්ද? අධ්‍යාපන මට්ටම මොකද්ද? ගෑනු පිරිමි පද ඒ මොකක් හරි පදනමක් තියෙන්න බෑ ගන්න. නිකන් පුරුවට මේගොල්ලෙන් ගත්ත කියන්න බෑ. ඒක තමයි න්‍යායාත්මක තත්ත්වයක් තියෙනවනේ. සූත්‍ර නේදීම් වෙන්න පුළුවන්, පොකුරු නේදීම් වෙන්න පුළුවන්. ඉරිගියුලර් නැත්නම් අක්‍රමවත් නේදීමක් වෙන්න පුළුවන්. සසම්භාවී නොවන නිසසම්භාවී නේදීමක් වෙන්න පුළුවන්. නීදුම් ක්‍රම ඒ න්‍යායාත්මක තත්ත්වයන් වලට අපි ගමන් කරනවා. ආවට ගියට කරන්න බෑ ඒක. එහෙම කරේ තමයි හරි දත්ත ලැබෙන්නේ. ඒතකොට තමයි හරි දත්ත විශ්ලේෂණයක් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒ දත්ත විශ්ලේෂණය කරන ආකෘතියන් අපි තෝරගන්න ඕන. අන්න එතකොට අපිට පුළුවන්
විචලතා විශ්ලේෂණ ආකෘති තියෙනවා අපිට කාලශේණී ආකෘති තියෙනවා ප්‍රතිපායන ආකෘති තියෙනවා ඒ වගේම ආර්ථික මිතික ආකෘති තියෙනවා අපි කියන ලොජික් මොඩල් ප්‍රොබිට් මොඩල් විවිධ ආකෘති තියෙනවා පරිශ්‍රණය කරන්න ස්ටොකාස්ටික් මොඩල් ඩිටර්මිනිස්ට් මොඩල් විවිධ ආකෘති මෙන්න මේ ආකෘති වල ගැලපෙන දේ දත්ත විශ්ලේෂණය කරන්න දැන් ඉල්ලුම් න්‍යායයේ තියෙන ආකෘතියට වෙනස් පරිභෝජන න්‍යායයේ තියෙන ආකෘතිය ඊට වෙනස් linear programming වල තියෙන ආකෘතිය නැත්නම් production fund නිෂ්පාදන න්‍යායයේ තියෙන නිෂ්පාදන සිත වල තියෙන ආකෘතිය ඊට වඩා වෙනස් මෙන්න මේක තමයි ආකෘතිය හැටියට පාවිච්චි කරලා තියෙන්නේ කොබ් ඩග්ලස් නිෂ්පාදන ආකෘතිය රේඛීය පක්‍රමණ ආකෘතිය නැත්නම් අපි කියනවා ගතික ආකෘති ඩයිනමික් මොඩල් කියවල ස්ටැටික් මොඩල් අපි කියන ස්ථිතික ආකෘතියක් තියෙනවා අන්න ඒව අපි විශ්ලේෂණය කරන්න යොදා ගන්න ඕනේ ඒකයි මම කිව්ව පරිශන පත්‍රිකා කියවලා බලන්න ඒවගේ තියෙන යොදාගත්තු ආකෘතින් කුමක්ද කියලා දත්ත ටිකක් අරගෙන උඩ පහළ දාලා ලියන එක නෙමෙයි ඒකට වැදගත් වෙන්නේ අපිට පේනවනේ ඔබ ඉල්ලුම් න්‍යාය ගන්න සැපයුම් න්‍යාය ගන්න පරිභෝජන බලන්න ආකෘතින් ගොඩනගලා තියෙනවනේ ඒ වගේ අපිට ගැළපෙන ආකෘතින් අපි හදා ගන්නවා අපේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න. එහෙම නැතුව විසඳුම් දෙන්න බෑ. ඊට පස්සෙම අපිට මේ තොරතුරු අපි එකතු කරලා ඉදිරිපත් කරන දේවල් සාධාරණීකරණය කරන්න පුළුවන්. සමාජයට අරන් යන්න පුළුවන් වෙන්නේ. ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙන්නේ. වයිවහකදී අපි ඉදිරිපත් කරන මේ දේවල්. ඒව තමයි පරිශ්‍රණ පත්‍රිකාවෙන් අපි ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඒකයි අර පිළිගත හැකි ජර්නල් එක පබ්ලිෂ් කරන්න පුළුවන් මට්ටමට මේක ගේන්න කියලා කියන්නේ. ඒව කියවලා බලන්න කියලා කියන්නේ. එතකොට රෙෆරි ජර්නල් ලෝකේ සම්මත තැන් වලට අපේ ඒව ඉදිරිපත්. එතකොට අපි මේ ප්‍රවීණතාවය අපේ මාස්ටර් කෙනෙක් බවට පත් වෙනවා ඉබේම අපි. ඒ වගේ 7-8ක් ලියලා ජාත්‍යන්තර සංගරාවල පළ කරපුවම අපි ඉබේම මාස්ටර් කෙනෙක් බවට පත් වෙනවා. පිළිගැනීමක් ඇති වෙනවා. එහෙම නැතුව තියෙන ඔෆිස් එකේ තියෙන දත්ත ටිකක් කරන මොකක් කරලා ලියලා මේ විභාග සාතිකයක් ගත්තා කියලා මාස්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. ස්වාමියානේ මාස්ටර් කියලා කියන්නේ ස්වාමියෙක් වෙන්න පුළුවන්. අනිත් අයට ආදර්ශමත් විදියට අනිත් අයට මඟ පෙන්වන්න ස්වාමියෝ කියලා කියන්නේ. එතකොට ස්වාමියෙක් වෙන්න තමන් ශක්තිවන්තයෙක් වෙන්න ඕනේ. තමන් නිවැරදි වෙන්න ඕනේ. මෙන්න මේක තමයි අපි පරිශ්‍රණ ක්‍රමවේදය යටතේ මගේ පාඩම් යටතේ මම කරේ. මම නැවත කියන්නේ ඕගොල්ලෝ සැබෑ පරිශ්‍රක වෙලා විශේෂ සාධාරණත්වයක් කරනවා නම් මේ පරිශ්‍රණ ක්‍රමවේදය පරිපූර්ණ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි වාංචනිකෝ විශේෂ අසාධාරණයක් කරන සහතික පත්ලාභී නැත්නම් පේපර් ක්වොලිෆිකේෂන් තියෙන පිරිසක් බවට පත් වෙයි. අපිවම තමයි හැලුවට පත් වෙන්නේ සමාජයට ගියාම. අපි අපිවම අපේ ආත්ම ගෞරවය අපි විනාශ කර ගන්නවද? අපි අපේ ආත්ම ගෞරවය රැක ගන්නවද? ආරක්ෂා කරගන්නවද? අපේ වටිනාකම තීරණය තියෙන තමන් සතුව. ඒක තමයි වැදගත්. හැමෝටම පරිශ්‍රක වෙන්න බැරි යන්නේ ඒ නිසායි. තමන් කෙරේ ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් නැතුව තමන් කරන නරක පුරුත් සිරිත් තිරිත් වලින් ඈත් වෙලා යහපත් සමාජයකට එන්න බැරි නම් ඒගොල්ලෝ ආත්ම ශක්තියක් නැහැ එහෙම කරන්නේ. ඒක හැමෝම පරිශ්‍රක නොවෙන්නේ. ඊළඟට මම කතා කරා සිව්වැදෑරු මූලධර්ම ඔයාලට මතක ඇති වළංගුභාවයේ විශ්වසනීයත්වයේ නියතාර්ථය සහ නිර්වද්‍යතාවය කියලා පරිශ්‍රණය තුළ අන්තර්ගත විශේෂයෙන් සමාජීය විද්‍යා පරිශ්‍රණවල වටිනාකම තක්සේරු කරන්නේ අවසානයේදී මෙන්න මේ සිව්වැදෑරු මූලධර්ම ආරක්ෂා වෙන ප්‍රමාණයන් මත මේක ආරක්ෂා කිරීම ලෙහෙසි වෙන්නේ නැහැ මම එකින් එක දීර්ඝ වශයෙන් කතා කරා මෙවුවා ආරක්ෂා කර ගැනීම තුළ තමයි අපේ කාර්ය වටිනාකම අපි ගන්න උපාධිය වටිනාකම වගේම අපි ඉදිරිපත් කරන පරිශ්‍රණයේ වටිනාකම තීන්දුව ගන්නෙත් මෙවුව ආරක්ෂා වීම මත මේ මූල ධර්මය. වළංගුභාවය හැමෝටම පොදු වළංගුභාවයක් තියෙනවා. කියන කෙනෙක් දැන් මුදල් වළංගුයි අපිට නේද? මෙන්න රුපියල් 1000 නෝට්ටුව, මෙන්න 5000 නෝට්ටුවක්. ලංකාවේ ඕනම තැනක ගිහලා භාවිත කරන වළංගුයි. ඇමරිකන් ඩොලර් ලෝකේ ඕනම තැනක අරන් ගිහලා පාවිච්චි කරන වළංගුයි. ඒක තමයි වළංගුභාවය කියලා කියන්නේ. විශ්වාසනීයත්වය. මේක හොර සල්ලියක් නෙමෙයි, මේක හොර නෝට්ටුවක් නෙමෙයි කියලා විශ්වාසයක් ගොඩනගලා දෙන. මිනිස්සු නැත්තම් බයයි ගන්න. දැන් රත්තරන් කියලා ගෙනත් දෙනවා, මැණික් කියලා ගෙනත් දෙනවා. දැන් බයයිනේ මිනිස්සුන්ට මේක බොරු ගල්ද, හොර ගල්ද මේ රත්තරන් නෙමෙයි ආලේප කරපුවාද කියලා නේ විශ්වාසය බිඳිනවා. එහෙම බෑ විශ්වාසයක් තියෙන්න ඕනේ. හැමෝටම පොදු විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ. නිශ්චිත තාත්ත්වයක් තියෙනවා, නියතාර්ථයක්. හරියටම මෙන්න මේ විදිහට මේක සිද්ධ වෙන්නේ. මේ විදිහට මේක සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම වුණොත් භාගේ පාස් වෙනවා. මෙහෙම වුණොත් ඒ සාමාර්ථය ගත්තයි මේ ටික කරොත් ලෙඩේ සනීප වෙනවා. මේ බේත් දිවට ලෙඩේ සනීප වෙන්නේ නැහැ. මෙන්න මේ ශල්‍ය කර්මය අනිවාර්යෙන් කරන්න ඕනේ. දවසට 3 පාරක් මේ බේත් බොන්න. මේ ව්‍යායාම කරොත් මේ රෝග වලින් බේරෙන්න පුළුවන්. මෙන්න නියතාර්ථයන් තියෙන ඒව තුල COVID-19 කියන්නේ මේ වගේ රෝගයක් මේව ආරක්ෂා වෙන්න මේ දේවල් පිළිපදින්න ඕන කියලා. වෛද්‍යවරු කියලා ඒව පිළිපදින්න නැතුව ලෙඩේ බෝ කරගෙන කාටවත් මැල්ල වැඩක් තියෙනවද නෑ? නියතාර්ථයක් දීලා දෙන්න. මෙන්න මෙව පිළිපැදෙන්නේ නැත්තම් මේ ලෙඩේ බෝ වෙනවා.
ඉතින් ඒව පිළිපැද්දොත් ලෙඩේ බෝ වෙන්නේ නැහැ. නියතයි. ඉතින් ඒක පිළිපදින්නේ නැතුව ඉඳලා ලෙඩේ බෝ වෙලා කාටවත් බැනලා වැඩක් නැහැ. නිර්වද්‍යතාවය. ඒක හරි අපිට සමාජයේ පෙන්නුංග නිර්වැදිව පෙන්නවා. ලෙඩ හැදිච්ච ඉස්පිරිතාල වෙනවා, හුස්ම ගන්න බැරුව ඔක්සිජන් දෙනවා, මිය පරලෝ යනවා, භූම දානය කරනවා, ආදාහනය කරනවා. දැන් ඒවටත් ගැටලුවවනේ. ඒව නිර්වද්‍යතාවයක් තියෙනවා. පැහැදිලි අපිට. ඒතකොට තමයි පොදු පිළිගැනීමක් දෙන්නේ. මේ ලෙඩේ හැදුනොත් මේ තත්ත්වයටපත් වෙනවා. ඔන්න නිවැරදි. සංකූලතාවය ඇති වෙනවා. මේ ලෙඩ ඇතිලා මෙහෙම මැරෙනවා, හුස්ම ගන්න බැරි වෙනවා, එනහලු අක්‍රිය වෙනවා. නියතයි එක නිර්වද්‍යයි. ඉතින් ඒච්චර දැන තමන්ගේ ජීවිතේට ආශා කරන්නේ නැතුව තමන්ගේ ජීවිතේට හානි වෙන දේවල් කරන පුද්ගලයන්ට COVID-19 ආවයි කියලාත් මහ ලොකු දෙයක් නෙමෙයි. සුයිසයිඩ් කරගන්න මිනිස්සු ඉන්නව නේද? ඒව අර LTT සමාජිකෝගේ සයිනයිඩ් කරලා කරේ බැඳගෙන ගිහිල්ලා තමන්ටම කාලා සුයිසයිඩ් කරගන්න පුළුවන්. නැත්නම් තවත් කණ්ඩායමක් විනාශ කරලා දාලා තමන් විනාශ වෙන්නත් පුළුවන්. මේ දෙකක් තියෙනවනේ. ලෝකේ භයානක තත්ත්වයකින් වෙච්ච LTT සංවිධානයේ සයිනයිඩ් කරලා කරේ බැඳගෙන ගියා. එකක් තමයි හදිස්සියක් වුණොත් හතුරන්ට අහු වුණොත් හරි මොකක් වුණොත් සයිනයිඩ් කරලා කාලා තමන් මැරෙනවා. ඊළඟ ක්‍රමවේදය තමයි අනිත් අයවත් මරාගෙන මැරෙනවා. දැන් අපි අය අතර ඉන්නේ කොයි වගේ අයද? තමන් මැරෙන අයට වැඩි ඉන්නේ අනිත් අයව මරාගෙන මැරෙන අය. ප්‍රාණඝාත කුෂිකර්මය කියන්නේ ඒකනේ. මට මේ ළඟදී වෛද්‍යවරයෙක් හමුණා. මගේ වෛද්‍යවරයෙක් එයා කිව්වා අපේ රටේ කුෂිකර්මාන්තයට දාන්න පුළුවන් හොඳම නම තමයි ප්‍රාණඝාත කුෂිකර්මය කියලා. තමනුත් එව්වා කාලා බීලා තමනුත් ලෙඩ රෝග හදාන මැරෙනවා. එව්වා වගා කරලා අනිත් අයට කන්න බොන්න දීලා ඒ මිනිස්සුත් මරනවා කියලා. කුෂි රසායනික වල්නාශක කෘමිනාශක යොදලා මේ හදන පරිබෝධ වලින් දැන් COVID-19 හැදිලා මේ වෙනකල් අවුරුදු 2කමාරක විතර ආසන කාලයක් තුන මෙරලා තියෙන්නේ 4002යි ඊයේ වෙනකොට. ප්‍රොෆෙසර් අජිත් තා විනාඩි 5යි තියෙන්නේ. හරි. 4002යි මෙරලා තිබුණේ. හැබැයි වකුගඩු රෝග ආශ්‍රිතව අවුරුද්දකට 6000ක් මැරෙනවා. අවුරුද්දකට 6000ක් මැරෙනවා. එතකොට භයානක වෙලා තියෙන්නේ වකුගඩු රෝගින් ඇති වෙන මේ වසවිස වලින් මැරෙන එකද කොවිඩ් වලින්. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. තමනුත් ඒව අනුභව කරලා තවත් කට්ටියටත් ඒව කන්න බොන්න දෙනවා. මේකට අනුගාමිකව ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ දේවල් අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රොෆෙසර් නමරත්න මට කාලේ ඉවරයි කිව්වා දරුවනේ මම මේක කන්වර්ට් කරන්න කලින් ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න ඉඩ දෙනවා ඔයාලට. සර් මේ ප්‍රශ්න 6ක්ද පේපර් එකට එන්නේ? ප්‍රශ්න 7ක් ඇවිල්ලා බොහෝ වෙලාවට 4ක් ලියන්න කියලා දෙයි. කරන්න. සර්ගේ කොටසෙන් ප්‍රශ්න කීයක් වගේ තියෙනවද සර්? ඒක කියන්න බෑ. අවසානයේදී තීන්දුව ගන්නේ මේ කණ්ඩායම එකතු වෙලා ප්‍රශ්න ටික ඔක්කොම අරගෙන සාකච්ඡා කරලා සෙට මොඩරේටර් අපේ කණ්ඩායමේ ගොඩක් ඉන්නවා. 4 දෙනෙක් උගන්ලා තියෙනවා. ඒ 4 දෙනාට දෙවෙනි පරීක්ෂකවරු ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි තීන්දුව ගන්නේ. මම හදන ප්‍රශ්නෙට සමගාමීව තවත් ප්‍රශ්නයක් එකතුවොත් ප්‍රශ්න දෙකක් දෙන්න බෑනේ එතන නේද? ඒතකොට මේ දෙකටම ගැලපෙන එක ප්‍රශ්නයක් තමයි එතන ගොඩ නැගෙන්නේ. දැන් උදාහරණ සාහිත්‍ය විමර්ශන වලට අදාළව මමත් එකක් දෙනවා. තවත් කවුරු හරි. ඒතකොට මේ දෙකම අල්ලලා එක ප්‍රශ්නයක් තමයි එතකොට දෙන්නේ. තේරුණා නේද? පැහැදිලිනේ? thank you sir. අර එක කොටස මෙයා කොටස කියලා මේ තුන. ඇහුන්නේ සර් අසයින්මන්ට් වලට දෙන මාතෘකාව ඒකෙන් මේ එක්සෑම් එකකට ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද සර්? ඒ කිව්වේ අසයින්මන්ට් එකට මාතෘකා දීලා නේ. දැන් සර් රිසර්ච් එකේ තව එකක් දීලා තියෙනවානේ. ඔව් ඒ දීලා තියෙන ඒ ගුණාත්මක පරිශ්‍රණය පිළිබඳ එකක් දීලා තියෙනවා. මට මතක නැහැ මොකක්ද කියලා. එහෙම එකක් නේ තියෙන්නේ. ඔව් සර්. ඒ ගුණාත්මක පරිශ්‍රණය ඉතින් ඒ ගුණාත්මක පරිශ්‍රණ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ. ඔව්. මොකද්ද ගැටලුව? සර් එකෙන් ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්ද? අපි දැන් ඒකෙන් රිසර්ච් පේපර් එකකුත් ලියනවානේ. එතකොට ඒකෙන් අපිට පේපර් එකට ප්‍රශ්නකුත් දාන්න පුළුවන් දේ මාතෘකාවෙන්. ඔයාලා පාස් පේපර්ස් අරන් බලන්න ගුණාත්මක ඒ ආකෘති ගැන හුදකලා කරලා ප්‍රශ්න අහලා තියෙනවද මීට අතීතයේ කියලා? කවදාකවත් එහෙම එකක් අහලා නැහැ. මේ අවුරුදු විතරක් එහෙම අහන්න බෑනේ එතකොට නේද? සර් ප්‍රායෝගික පැත්තට ඇහුන්නේ නැහැ. ප්‍රායෝගික පැත්තට නැඹුරු වෙනවද ප්‍රශ්න ගොඩක් ඇසෙන්නේ?
ඉතින් මේ විෂය ප්‍රායෝගික විෂයන්නේ දරුවනේ පරිශන ක්‍රමවේදය අප්‍රායෝගික කරන්න කොහොමද? ප්‍රායෝගිකයිනේ. අප්‍රායෝගික කරන්න පුළුවන් ද පරිශන ක්‍රමවේදය කාට හරි? මේක ප්‍රායෝගිකයි. ඒකනේ ප්‍රායෝගිකනේ. ඒ නිදර්ශන ප්‍රායෝගික උදාහරණ මගින් කතා කරන්න කියලා කියන්නේත් ඒකනේ. සර් දැන් assignment හදලා ඉවර වෙලා මේ දැන් අප්ලෝඩ් කරාට ප්‍රශ්නයක් නැහැ නේද? නෑ අප්ලෝඩ් නෙමෙයි ඒක ගෙනලා බාර දෙන්න වෙනවා ඔයාලට මෙහාට විභාගයට එනකොට. දැන් සබ්මිට් කරන්න ඕනේ. ෆිසිකල් එක්සෑම් තියෙනවා. නෑ ෆිසිකල් එක්සෑම් තියෙනවා ඒ නියමිත දිනේට සබ්මිට් කරන්න. නමුත් අර ලියපු මේක බාර දෙන්න ගෙනල්ලා. හා සර්. අප්ලෝඩ් කරන එක කරන්න. ඒකේ මේ හાર્ඩ් කොපි එක ගෙනල්ලා බාර දෙන්න විභාගයට එනකොට. හා සර්. මේ ටෙලිෆෝන් නම්බරේ දෙන්න පුළුවන්ද? 071 822 071 ඒක ඔයාලා බැලුවා නම් මගේ වෙබ්සයිට් එකේ තියෙනවනේ කැම්පස් එකේ මේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ කෝඩිනේටර් කියලා විස්තර දාලා ඒකවත් මෙච්චර කල් බලලා නැහැ. පාස් පේපර් වල මොඩල් එකටම නේද සර් මේ පාරක් පේපර්ස් හැදෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ නේද? එහෙම කරන්න බෑ නේද අපිට? ඒකට වැඩි වෙනස් වෙන්න බෑනේ අපිට. සර් ඔන්ලයින් තියෙනකොට වෙනසක් වෙනවද එහෙම හදලා නෑ විභාගේ ඔන්ලයින් නෙමෙයි තියෙන්නේ විභාගේ ඕගොල්ලෝ ගෙන්නලා තියන්නේ මෙහාට. විභාගේ ඔන්ලයින් කරන්නේ නැහැ අපි. ඔන්ලයින් කරන්න බෑ ඒක අසාර්ථකයි. ලංකාවේ 99%ක්ම අසාර්ථකයි ඔන්ලයින් විභාග ක්‍රමය. හරි සාජිත් එහෙනම් thank you very much. හරි. හරි